ආයිබෝන් සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක්. අදත් අපි පන්තිය පටන් ගමු. කියන එක ඇහෙනවා ඇති හැමෝටම. ගිය සතියේ අපි HTML කේත ගොඩනැගීම සම්බන්ධව කොටස් අවසන් කරලා පහුගිය අවුරුද්දේ පේපර් එකේ ප්‍රශ්නෙත් කරා. කොයි වගේද මේ පේපර් එකේ ප්‍රශ්නයක් හැදෙන්නේ කියන එක ඔයාලට අදහසක් ලබා ගන්න මම එක ප්‍රශ්නයක් කරා. තව පහුගිය පේපර් ටිකක් කරන්නත් ඕනේ. හැබැයි ඊට කලින් මම හිතනවා පාඩම අවසන් කරලාම හිටියොත් හොඳයි කියලා. ඒ නිසා පාඩමේ ඉතුරු කොටස් ටික අද සාකච්ඡා කරලා එමු. ඊට පස්සේ අපි තව ප්‍රශ්න ටිකක් බලමු. අච්චුපතත් ළඟට ගන්න. හරි, මේ බලන්න ඔයාලගේ එතකොට පස්වෙනි පාඩමේ පළවෙනි අනුමාතෘකාව විදිහට තියෙන්නේ HTML කේත භාවිතයෙන් වෙබ් අඩවි නිර්මාණය සම්බන්ධව. දෙවෙනි අනුමාතෘකාව විදිහට තියෙනවා වෙබ් නිර්මාණ මෘදුකාංග ගැන. දැන් මොකද්ද මේකේ වෙනස? අපි මේ වෙනකන් කතා කරලා තියෙන්නේ කියන්නේ HTML භාවිතයෙන් වෙබ් අඩවියක් නිර්මාණය කිරීම ගැන කතා කළේ කේතය ටයිප් කරලා. ඒ කියන්නේ අපි HTML භාෂාව ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඒ භාෂාවට අදාළ කෝඩ් එක අපි ටයිප් කරන්න ඕනේ. එතනදී සරල පාඨක සංස්කරණ මෘදුකාංග පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ මෘදුකාංග හදලා තියෙන HTML කේත ලියන්න නෙමෙයි, නිකන් නෝට් එකක් ටයිප් කරන්න. නමුත් ඒකෙන් අපිට HTML කේතය ලියා ගැනීම හැකියාවක් තියෙනවා. ඊළඟට HTML කේත ලිවීම සඳහාම හදපු මෘදුකාංග තියෙනවා. හැබැයි එතනදීත් අපි HTML කේතය ටයිප් කරන්නම ඕනේ. මෘදුකාංගයක් හදලා තිබ්බට කෝඩ් ලියන්න අපිට කේතය ස්වයංක්‍රීයව ලබා ගැනීම හැකියාවක්වත් එහෙම කිසිම පහසුකමක් නැහැ. කෝඩ් එක අපි ටයිප් කරන්නම ඕනේ. හරිද? දැන් මේ කතා කරන්න යන්නේ ළමයි එහෙම කේත ලිවීමක් කරන්නේ නැතුව වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීම. වෙබ් අඩවියේ පෙනුම කොයි වගේ දෙන්න ඕනේ කියලා අපි මේ පෙනුම කෙලින්ම මෘදුකාංගයකින් හදනවා. හරිද? කෝඩ් එකක් ලියන්න යන්නේ නැහැ. කේතයක් ලියන්න යන්නේ නැහැ. දැන් අපි Word වගේ මෘදුකාංගයක් කරන්නේත් ඒකනේ. ලිපියක් එන්න ඕනේ විදිහටම ඒකේ පෙනුම අපි හදනවා පරිගණකයෙන්. කොලේ තියෙන්න ඕනේ විදිහෙම පෙනුම හදනවා. හදලා මුද්‍රණය කරගන්න. ඒ වගේ මෙතන වෙබ් පිටුවක් තියෙන්න ඕනේ විදිහ අපි මේ පෙනුම නිර්මාණය කරනවා. පෙනුම නිර්මාණය කරපුවාම අපිට වෙබ් අඩවිය හදා ගන්න පුළුවන්. ඒ සඳහා එතකොට වෙබ් නිර්මාණ මෘදුකාංග වෙනම තියෙනවා. වෙබ් නිර්මාණ මෘදුකාංග තියෙනවා. අපිට මේ මෘදුකාංගයක් පාවිච්චි කරලා මම කියපු විදිහට පෙනුම නිර්මාණය කරන්නයි තියෙන්නේ. අපි බලමු මේ මෘදුකාංග වලත් වෙනස් මෘදුකාංග තියෙනවා සහ ඒවා භාවිත කරන්නේ කොහොමද කියලා. මේකේ තියෙන නෝට් එක මම පොඩ්ඩක් කියවුවොත් සරල වදන් සකසන හෝ HTML සංස්කාරක භාවිත කර HTML කේත ලියමින් වෙබ් අඩවි නිර්මාණයේදී HTML භාෂාව පිළිබඳව ඉහළ දැනුමක් අවශ්‍ය වන අතර කේතනයට වැඩි කාලයක් ගත වේ. වෙබ් අඩවි යාවත්කාලින කිරීම සහ සංශෝධනය කිරීම සඳහා නැවත මුල් HTML කේතයේ වෙනසක් සිදු කිරීමට සිදු වේ. මොකක්ද කියන්න ඕනේද? එතන අපි කලින් කරපු වැඩේ ගැන කියනවා. ඒකේ තියෙන ගැටලුත් කියනවා. කෝඩ් එකක් ලියපුවාම කෝඩ් එක ලියන්න ලොකු කාලයක් ගත වෙනවා වගේම ඊළඟට යම් වෙනසක් වෙබ් පිටුවේ යම් වෙනසක් කරගන්න උනොත් ඒ කෝඩ් එකේ වෙනසක් තමයි කරන්න ඕනේ. කේතයේ වෙනසක් කරන්න ඕනේ, පෙනුමේ වෙනසක් එහෙම කරනවා නම්. ඒක ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ කියන්නේ වෙබ් නිර්මාණ මෘදුකාංග පහසුයි කියලා. නමුත් වෙබ් අඩවි නිර්මාණයට පහසුකම් සපයන මෘදුකාංගයවත් වෙබ් නිර්මාණ මෘදුකාංග භාවිතා කර වෙබ් අඩවි ඉතා ඉක්මනින් අලංකාරව සකසා ගත හැකියි. එහෙනම් මෘදුකාංගයක් පාවිච්චි කරලා ඊට වඩා ඉක්මනින් පහසුවෙන් අලංකාරවත්ව වෙබ් පිටු නිර්මාණය කර ගැනීම හැකියාව තියෙනවා. හැබැයි ළමයි ඔයාලට මේ කොටසෙන් ලොකුවට ප්‍රශ්න අහන්න නැහැ පේපර් එකේ. අහන්නෙම HTML කේත සම්බන්ධව. ඒ කියන්නේ මෘදුකාංගයක් පාවිච්චි කරලා වෙබ් අඩවි නිර්මාණය ගැන නෙමෙයි ඔයාලට සිලබස් එකේ තියෙන්නේ HTML කේත ලියලම වෙබ් පිටුවක් නිර්මාණය කරන. නමුත් මේ විදිහටත් කරන්න පුළුවන් කියලා මෙහෙම කොටසකුත් පැහැදිලි කරනවා. මෙතනදී අපි ඇත්තටම මෘදුකාංගයක් පාවිච්චි කරන්න යන්නේවත් නැහැ. චිත්‍රක අතුරුමුණතක් තුළ වෙබ් අඩවි නිර්මාණයට සංශෝධනයට පෙරදසුන් දැක්වීමට මෙන්ම ඇතැම් විට වෙබ් අඩවි උඩුගත කිරීමට පහසුකම් සලසයි.
ඒ කියන්නේ මේ වගේ මෘදුකාංගයක් පාවිච්චි කරලා වෙබ් අඩවියක් නිර්මාණය කිරීම පමණක් නෙමෙයි. ඒ වෙබ් අඩවිය මොන වගේද තියෙන්නේ කියලා පෙනුමත් ඒ මෘදුකාංගයෙන්ම බලා ගන්න පුළුවන්. නැත්නම් වෙබ් අඩවිය වෙබ් පිටු ටික අන්තර්ජාලයට එකතු කරන්න. මේ වෙබ් අඩවිය උඩුගත කිරීම කියලා මෙතන අදහස් කරන්නේ වෙබ් අඩවිය අන්තර්ජාලයට එකතු කිරීම. අන්තර්ජාලයට එකතු කිරීම වගේ පහසුකම් මේ මෘදුකාංග වලින්ම ලබා දෙනවා. WYSIWYG මොකක්ද ඒ කියන්නේ? What you see is what you get. ලෙස හඳුන්වන සංකල්පයට අනුව රූපමය අතුරු මුහුණතක තුල සැලසුම් කරන ලද ආකාරයටම වෙබ් පිටු නිර්මාණය කළ හැකිය. ඒ කියන්නේ ළමයි පේන විදිය අපිට පෙනුම අපිට පේන්න ඕනේ විදිහ නිර්මාණය කිරීම තමයි මේකෙදි කරන්න ඕන කියලා කියන්නේ. හරි. මෙතනදීත් අපිට පාවිච්චි කරන්න පුළුවන් මෘදුකාංග වර්ග දෙකක් තියෙනවා. කේතයක් ලියන්න නැතුව පෙනුම නිර්මාණය කරගන්න වෙබ් පිටුවක් හදන්න පුළුවන්. ඒ විදිහට පිටු කීපයක් හදලා වෙබ් අඩවියක් බවට පත් කරගන්න පුළුවන්. ඒ සඳහා වෙබ් නිර්මාණ මෘදුකාංග පාවිච්චි කරන ඒ මෘදුකාංගත් වර්ග දෙකයිලු. මොනවද ඒ වර්ග දෙක? එකක් වෙබ් සංස්කාරක, අනිත් එක සන්දාර කළමනාකරණ පද්ධති. හරිද? වෙබ් සංස්කාරකයි සන්දාර කළමනාකරණ පද්ධති. වෙබ් authoring tools, content management system මේ කෙටි කරලා සාමාන්‍ය ව්‍යවහාරයේදී කියන්නේ CMS මෘදුකාංග කියලා තමයි අදහස් කරන්නේ. CMS. දැන් අපි බලමු මේ දෙක අතර වෙනස මොකක්ද කියන එක. සහ ඒවට උදාහරණ. වෙබ් සංස්කාරක. වෙබ් සංස්කාරක වලදී ළමයි වෙන්නේ අපි කෝඩ් එකක් ලියන්නේ අර කියපු විදිහටම පෙනුම හදනවා. හැබැයි අපි පෙනුම හදද්දී ස්වයංක්‍රීයව HTML කේතයක් ලියවීම තමයි සිද්ධ වෙන්නේ. අපි HTML කෝඩ් එකක් ටයිප් කරලා හදන්න යන්නේ නැහැ. අපි පෙනුම හදනවා. අපි මේ පෙනුම හදන අතරතුර පරිගණකයේ විසින් මොකද වෙන්නේ? අපි ඒ කරන වැඩවලට අනුව HTML කෝඩ් එකක් ස්වයංක්‍රීයව ලියවෙනවා. හරිද? ඒකයි වෙන්නේ මේ වෙබ් සංස්කාරක කියන මෘදුකාංග වලින්. ඒතර අපිට තියෙන වාසි තමයි HTML භාෂාව ගැන දැනුවත් වෙලා ඉන්න අවශ්‍යතාවයක් නැහැ. කේත ලියන්න ටයිප් කරන්න ලොකු කාලයක් ගත වෙන්නේ නැහැ. හැබැයි අපිට HTML භාෂාව ගැන දැනුමක් තියෙනවා නම් අපිට පුළුවන් අර ස්වයංක්‍රීයව ලියවෙන කේතේ නැවත බලන්න. ඒ වගේම ඒකේ වෙනස්කම් කරලා අපිට වෙබ් පිටුවේ පෙනුම වෙනස් කරගැනීමේ හැකියාවක් තියෙනවා. HTML භාෂාව දන්නවා නම් අනිවාර්යයෙන් හැදගෙන ඉන්න එකේ දන්නවා නම් අපිට අමතර ප්‍රයෝජනයක් තියෙනවා. ඕනනම් නැවත ඒ කේතේ බලන්නත් පුළුවන්. පරිගණකය තුළ ස්වයංක්‍රීයව ලියවෙන කේතේ බලලා ඒකේ වෙනස්කම් කරලත් අපිට අවශ්‍ය විදිහට වෙබ් පිටු වල වෙනස්කම් සිදු කරගැනීමේ හැකියාවක් තියෙනවා. හරිද? මේ වගේ මෘදුකාංග මොනවද? මම නෝට් එක කියවලා ඉන්නම්. මෙම වෙබ් නිර්මාණ මෘදුකාංග වල විශේෂත්වය වන්නේ නිර්මාණකරු විසින් චිත්‍රක අතුරුමුණතක භාවිතයෙන් වෙබ් පිටුව නිමවනු ලබන අතර ස්වයංක්‍රීය ලෙස HTML ලේඛනයද වෙනම අතුරුමුණතක සකස් වීමයි. අතුරුමුණතක් කියන්නේ ළමයි මේ පෙනුම. ඒක දන්නවනේ ඉන්ටර්ෆේස් එක කියන සාමාන්‍ය මෘදුකාංගයක පෙනුම. දැන් Word ගැන හිතන්නකෝ. Word වල Word open කරපුවා අපිට අපි ලිපි ලේඛන හදන නිසා ලිපි ලේඛන හදන්න සුදු පාට කොලයක් දෙනවා. ඒක තමයි GUI එක. ඒක පාවිච්චි කරලා අපි හදනවා. Photoshop GIMP වල අපිට පින්තූරය හදාගන්න canvas එකක් දෙනවා. ඒක මත තමයි අපි පින්තූරය නිර්මාණය කරන්නේ. ඒ වගේ තමයි මෙතන වෙබ් පිටුව හදාගන්න අපිට යම් පසුබිමක් දෙනවා. graphical user interface එකක්. කෝඩ් ලියන්න යන්නේ නැහැ. ඒකේ තියෙන විවිධ tools පාවිච්චි කරලා අපි වෙබ් පිටුවේ පෙනුම නිර්මාණය කරනවා. ඒකයි මේ චිත්‍රක පරිශීලක අතුරුමුණතක් භාවිත කරනවා කියන එකේ අදහස. වෙනම අතුරුමුණත කියන්නේ වෙනම කවුලුවක. අපි පෙනුම හදද්දී වෙනම window එකක HTML කෝඩ් එක ලියවෙනවා ස්වයංක්‍රීයව. ඒක අපිට බලන්න පුළුවන්. ඒකේ වෙනස්කම් කරන්නත් පුළුවන්. නිර්මාණකරුට HTML භාෂාව පිළිබඳ දැනුම තිබේ නම් චිත්‍රක අතුරුමුණත මෙන්ම HTML ලේඛනයේද භාවිත කරමින් වෙබ් පිටු නිර්මාණ කාර්යය කළ හැකි වීම අතිරේක වාසියකි. හරි. මේ සඳහා උදාහරණ Composer, CK Editor, Blue Griffon වැනි විවෘතකේත සංස්කරණ මෘදුකාංග බොහොමයක් අන්තර්ජාලයෙන් භාගත කරගත හැකි අතර විවෘතකේත මෘදුකාංග කියන්නේ නොමිලේ ගන්න පුළුවන්. මේවා මේ යම් සමාගමකට 100%ක්ම අයිතිය තියෙන ඒගොල්ලන්ගේ නීති රීති අනුව භාවිත කරන්න ඕනේ නෙමෙයි. අපිට නොමිලේ භාගත කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. එකම පිටපතක් මගෙන් පරිගණක ගණනාවකට ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. ඒ වගේ තමයි මේ වගේ පහසුකම්. මොනවාද open source වෙබ් නිර්මාණ වෙබ් සංස්කාරක?
Composer, CK Editor, Blue Griffon. තව ඕන තරම් තියෙන්න පුළුවන්, හොයාගන්න පුළුවන් අන්තර්ජාලය තියෙනවා. තව තියෙනවා Adobe Dreamweaver. Dreamweaver, Microsoft Frontpage, Visual Studio. මේ වගේ දේවල් වෙබ් සංස්කාරක මෘදුකාංග හැබැයි ඒවා මිලදී ගත යුතු මෘදුකාංග. හරිද? ඒවා සල්ලි දීලා ගන්න ඕනේ. විශේෂයෙන්ම මේ Adobe Dreamweaver කියන එක ටිකක් හොඳ වෙබ් නිර්මාණ මෘදුකාංගයක් විදිහට අපි පාවිච්චි කරනවා. හරියට Adobe Photoshop, Adobe Premiere, Adobe Audition වගේම මතක ඇති කලින් පාඩමේ බහුමාධ්‍ය පාඩමේ පින්තූර, වීඩියෝ සහ ඇනිමේෂන් Adobe Flash animation සහ audio නිර්මාණය කරගන්න මේ Adobe සමාගමේ මෘදුකාංග තියෙනවා. ඒවා මිලදී ගන්න ඕනේ. දැනට ලෝකයේ තියෙන ටිකක් වෘත්තීය මට්ටමේ කට්ටිය පාවිච්චි කරන හොඳ මෘදුකාංග විදිහට අපි ඒවා සැලකනවා. හැබැයි මිල ඉතා අධිකයි. මේකෙත් එතකොට වෙබ් නිර්මාණය සඳහා වෙබ් සංස්කාරක මෘදුකාංගයක් තියෙන Adobe සමාගමේ Dreamweaver කියලා ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මිලදී ගත යුතු මෘදුකාංගයක්. Microsoft එකේ front page නම් දැන් පාවිච්චි කරන අඩුයි, පාවිච්චි කරන්නේ නැහැ. ඒක ටිකක් දැන් පරණ මෘදුකාංගයක් විදිහට අපි සලකනවා. හරි. මේට අමතරව තව මෘදුකාංග ඕන තරම් තියෙන්න පුළුවන්. උදාහරණ කීපයක් පමණයි මේ. ඊළඟට ඔයාලට වෙබ් පිටුවක් ඒ වගේ මෘදුකාංගයකින් හදාගන්න විදිහ ගැන පොඩි පැහැදිලි කිරීමක් තියෙන්නේ. මේක කරලා බලන්න යන්නේ නැහැ අපි. දැන් මේ තියෙන්නේ වෙබ් පිටුවක පෙනුමක් කියලා හිතන්න. මිනිස් සිරුරේ පද්ධති කියලා වෙබ් පිටුවක් මේ තියෙන්නේ කියලා හිතන්න. දැන් මේක හදා ගන්නවා නම් අපි අර ගිය සතියේට කලින් සතියේ එහෙම කරා වගේ කෝඩ් එකක් අපි ටයිප් කරන්න යන්නේ නැහැ ළමයි. අපි කරන්නේ මේ මෘදුකාංගය ඕපන් කරගන්නවා. දැන් මේ පොතේ දීලා තියෙන්නේ උදාහරණ විදියට Composer කියන මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්නලු ඒ composer.net කියන සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්නලු. මෙන්න මේ විදිහට ඒකේ කොටස් ටික tools කීපයක් ඔක්කොම මේ කීපයක් හඳුන්වලා තියෙනවා ඉතින් සරලව. ඊට පස්සේ අපිට කියනවා මෙන්න මේ විදිහට ටෙම්ප්ලේට් එකක්. ඒ කියන්නේ වගුවක්. ඒ කියන්නේ ආකෘතිය විදිහට අපි වගුවක් තමයි ගන්න. වගුවක් හදා ගන්නලු උඩින් මාතෘකාව ටයිප් කරන්නලු මිනිස් සිරුරේ පද්ධති කියලා. ඊළඟට ඔක්කොමත් නැහැ. අපිට වගුව ලබා ගැනීම ගැන විතරයි තියෙන්නේ. ඊට පස්සේ අපිට ඉතින් ටයිප් කරන්න පුළුවන්, පින්තූර ගෙනල්ලා තියන්න පුළුවන් මේ වගුව ඇතුළතේ. කෝඩ් එක සම්බන්ධව මුකුත් කරන්න යන්නේ නැහැ. අපි පෙනුම හදනවා. පෙනුම හදද්දී ඇත්තටම වෙන්නේ මොකද්ද? HTML කෝඩ් එකක් ලියවෙනවා පරිගණකයේ තුල. අපිට මේ කෝඩ් එක බලන්නත් පුළුවන් ඕන. හැදෙන්නේ HTML ෆයිල් එකක්මයි. කෝඩ් එකක් ලියන්නේ නැහැ. නමුත් හැදෙන්නේ HTML ෆයිල් එකක්මයි. හරි. දැන් අපි ඔය කතා කරේ මොකද්ද? වෙබ් නිර්මාණ මෘදුකාංග ගැන. එතනදී වෙබ් සංස්කාරක ගැන තමයි කතා කරේ. කලින් සතියවල අපි මොනවද ඉගෙන ගත්තේ? HTML කේතය ටයිප් කරලා භාෂාව ඉගෙනගෙන ඒකේ කෝඩ් එක ටයිප් කරලා වෙබ් පිටු නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. එතනදී ක්‍රම දෙකයි. සරල පාඨක සංස්කරණ මෘදුකාංග පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් HTML සංස්කාරක පාවිච්චි කරන්න පුළුවන්. HTML සංස්කාරක වලට උදාහරණ කිව්වා මතක ඇති. පොතේ තියෙන කීපයක් මතක තියාගන්න වෙනවා. සමහරට බහු වර්ණ වලට එහෙම ඒවා සම්බන්ධ කරන්න පුළුවන්. HTML සංස්කාරක තමයි Cmonkey, Eclipse සහ තව මෘදුකාංගයක නමක් පොතේ තිබ්බා බලන්න ඒවා. හරි. ඊළඟට වෙබ් සංස්කාරක මෘදුකාංග වලදී වෙන්නේ අපි පෙනුම නිර්මාණය කරන්න. හැබැයි එතනදී HTML කෝඩ් එකක් ස්වයංක්‍රීයව නිර්මාණය වීමයි වෙන්නේ. ඒ සඳහා උදාහරණ Composer, CK Editor, Blue Griffon වගේ දේවල්. Dreamweaver, front page වගේ දේවල්. ඊළඟ එක සන්දාර කළමනාකරණ පද්ධති. ඒ සන්දාර කළමනාකරණ පද්ධති කියන එක ඊට හාත්පසින්ම වෙනස් ළමයි. ඒකට හේතුව කෝඩ් එක අපි ටයිප් කරනවා නම් ඒ ටයිප් කරන්නේ HTML කෝඩ් එකක්. සංස්කාරක මෘදුකාංග පාවිච්චි කරත් ඒත් අපි පෙනුම හැදුවට ඇත්තටම වෙන්නේ HTML කෝඩ් එකක් ස්වයංක්‍රීයව ලියවීම. හැබැයි මේ සන්දාර කළමනාකරණ පද්ධති මෘදුකාංග පාවිච්චි කළොත් ළමයි HTML නෙමෙයි පාවිච්චි කරන්නේ. HTML නෙමෙයි HTML නැතුව වෙනත් පරිගණක භාෂාවක් තමයි යොදාගන්නේ. වෙනත් පරිගණක භාෂා කියන්නේ ළමයි වෙබ් සේවා හඳුන්වා දෙනු ලැබූ ටිම් බර්නර්ස්-ලී කියන පුද්ගලයා තමයි මේ HTML භාෂාව හඳුන්වලා දෙන්නත් මූලික වුණේ. පසු කාලිනව ඉතා සංකීර්ණ වෙබ් අඩවි නිර්මාණය කර ගැනීමේ අවශ්‍යතාවය මත
HTML නැතුව අලුත් වෙබ් නිර්මාණ භාෂා හදාගත්තා. එකක් මං කියන්නම් PHP. හරිද? වෙබ් නිර්මාණ මෘදුකාංගයක් තියෙනවා PHP කියලා. මේ PHP පාවිච්චි කරන්නේ HTML භාවිත කරන්නේ නැති අවස්ථාවල HTML පාවිච්චි නොකර HTML වලින් හදන්න බැරි සංකීර්ණ වෙබ් පිටු නිර්මාණය සඳහා තමයි PHP කියන භාෂාව පාවිච්චි කරන්නේ. දැන් මේ සන්දාර කළමනාකරණ පද්ධති භාවිත කරද්දී වෙන්නේ PHP භාෂාවෙන් තමයි වෙබ් පිටු නිර්මාණය වෙන්නේ. HTML නෙමෙයි පාවිච්චි කරන්නේ. හරිද? ඒ නිසා මේකේ වෙනසක් තියෙනවා ළමයි. අපි කෝඩ් එක ටයිප් කරනවා නම් ඒත් HTML පාවිච්චි කරන්නේ. කෝඩ් එක ටයිප් කරන්නේ නැතුව හැදුවත් වෙබ් සංස්කාරක පාවිච්චි කරනවා නම් ඒත් HTML පාවිච්චි කරන්නේ. හැබැයි සන්දාර කළමනාකරණ පද්ධතිය කියන්නේ CMS එක පාවිච්චි කරනවා නම් HTML නෙමෙයි PHP තමයි පාවිච්චි කරන්නේ. හරිද? හරි. අපි බලමු එහෙනම් මේ සන්දාර කළමනාකරණ පද්ධතිය පාවිච්චි කරන්නේ කොහොමද? ඒවට උදාහරණ එහෙම අර කලින් වගේම බලමු. හැබැයි ඒක ගැන කියන්න කලින් මේ දේ අපි ඉගෙනගෙන ඉන්න වෙනවා. ඔය අන්තර්ජාලයේ දැනට තියෙන වෙබ් අඩවි වෙබ් පිටු දිහා බැලුවොත් ඒවා අපිට ප්‍රධාන වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්. එක වෙබ් අඩවි වර්ගයක් තමයි ස්ථිතික වෙබ් අඩවි කියලා කියන්නේ. අනිත් එක ගතික වෙබ් අඩවි කියලා අදහස් කරනවා. මෙහෙම වර්ග දෙකකට වෙන් කරන්නේ ඒ වෙබ් පිටුව ක්‍රියාත්මක වෙන ආකාරය සහ ඒ වෙබ් පිටුව හදලා තියෙන විදිහ අනුව. අපි මෙතෙක් ඉගෙන ගත්තේ ළමයි ස්ථිතික වෙබ් අඩවි හදන ආකාරය ගැන. ඒ කියන්නේ HTML භාෂාව පාවිච්චි කරලා වෙබ් පිටුවක් හදනවා නම් කෝඩ් එක ටයිප් කරලා හෝ අර දැන් මම අද කියලා දුන්න විදිහට මෘදුකාංගයක් පාවිච්චි කරලා වුණත් HTML පාවිච්චි කරලා වෙබ් අඩවියක් වෙබ් පිටුවක් නිර්මාණය කළොත් ඒක ස්ථිතික වෙබ් අඩවියක් වෙනවා. ඇයි එහෙම කියන්න හේතුව? ස්ථිතිකය කියන්නේ මොකද්ද ළමයි? වෙනස් වෙන්නේ නැහැ කියන අදහස. ස්ථිතික. හරි. සරලව කිව්වොත් ස්ථිතිකයි වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ ඇයි කියලා අපි වෙබ් පිටුවක් හැදුවොත් ඒ වෙබ් පිටුවට අපි පින්තූර දානවා, මාතෘකා දානවා, ඡේද ඇතුළත් කරනවා. ඔය විදිහට යම් පෙනුමක් එන්න වෙබ් පිටුව නිර්මාණය කරනවානේ. ඒතකොට මේ වෙබ් පිටුව වෙත මම ගියත් ඔයාලා ගියත් ලෝකේ ඉන්න කවුරු ඇතුළත් වුණත් හැමෝටම පෙන්වන්නේ මේ පෙනුමමයි. වෙනසක් නැහැ. හැම පරිශීලකයාටම එකම පෙනුම දෙන්නේ සරල තොරතුරු ටිකක් ඉදිරිපත් කරන්නේ මාතෘකා, ඡේද සහ පින්තූර වගේ දේවල් හරහා පමණක් නා අපි කියනවා ස්ථිතික වෙබ් පිටුවක් කියලා. මේ වගේ දේවල් ඔය පාසලක් වගේ ආයතනයකට සරල වෙබ් අඩවියක් හදාගන්න සුදුසුයි මේ ස්ථිතික වෙබ් අඩවි. HTML වලින් හදන්න පුළුවන් ස්ථිතික වෙබ් අඩවි පමණයි. හරිද? හරි. එහෙනම් ගතික කියන්නේ වෙනස් වෙනවා කියන අදහසනේ. ස්ථිතික කියන්නේ වෙනස් වෙන්නේ නැත්නම් ගතික කියන්නේ වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒ වෙබ් පිටුවක් හදලා අපි අන්තර්ජාලයට එකතු කරන් පස්සේ කවුද මේ වෙබ් පිටුව වෙත එන පරිශීලකයා කියලා හඳුනාගෙන වෙනස් විදිහේ තොරතුරු පෙන්වනවා. ඒ කියන්නේ මම ගියොත් පෙන්වන තොරතුරු නෙමෙයි වෙන කවුරු හරි ගියොත් පෙන්වන්න. ඒ විදිහට පුද්ගලයා කවුද කියන එක විවිධ විදිහට තේරුම් ගන්නවා. ඒවට ඔය මුර පද මේ පාස්වර්ඩ් යූසර් නේම් පාස්වර්ඩ් වගේ දේවල් පාවිච්චි කරලා පරිශීලකයා කවුද කියන එක හඳුනාගෙන විවිධ පුද්ගලයන්ට විවිධ විදිහට මේ තොරතුරු වෙනස් කරලා පෙන්වනවා. අපි ඒ වෙබ් පිටු කියනවා ගතික වෙබ් අඩවි කියලා. දැන් හිතන්නකෝ ගොඩක් දෙනෙක් දන්න වෙබ් පිටුවන Facebook නේද? Facebook අයිති වෙන්නේ මේ දෙකෙන්ම කේටද? Facebook වෙබ් පිටුවට ගියාට හැමෝටම එකම පෙනුමද තියෙන්නේ? නෑ. එතන මුල් පිටුව එක හා සමාන වුණාට හැමෝටම එයාලගේ පරිශීලක නාම සහ මුර පද ලබා දීලා ඇතුළට ගියපුවාම ඒ එක එක පුද්ගලයාට එක එක විදිහේ තොරතුරු පෙන්වන්නේ. ඒ නිසා ඒක ස්ථිතික වෙබ් අඩවියක් වෙන්නේ නෑ ළමයි. ඒක ගතික වෙබ් අඩවියක් වෙනවා. ඒ වගේම ඔය සමහර දැන් ඔයාලටත් ඉදිරියේදී පාවිච්චි කරන්න හම්බ වෙනවා. පාවිච්චි කරන්න වෙනවා මේ විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගියපුවාම ඒකේ විභාග අංකය අහලා මොකක් හරි විභාගය තෝරලා විභාග අංකය ලබා දුන්නාම හැම එක්කෙනාටම එකම විදිහේ රිසල්ට් එකක්ද පෙන්වන්නේ නෑ. ලබා දෙන විභාගයේ අංකය අනුව ඊට පස්සේ පෙන්වන දේ වෙනස් වෙනවා. එක එක පුද්ගලයාට එක එක විදිහට තමයි තොරතුරු පෙන්වන්නේ. ඒතර ඒකත් ස්ථිතික වෙබ් අඩවියක් නෙමෙයි ළමයි ගතික වෙබ් අඩවියක්.
ඒ ගතික වෙබ් අඩවි හදන්න බෑ HTML වලින්. ඒ සඳහා PHP පාවිච්චි කරනවා. හරිද? ඔන්න ඔකයි කතාව. CMS මෘදුකාංග ඕන වෙන්නේ ඒකයි. දැන් තියෙන ගොඩක් වෙබ් අඩවි වෙබ් පිටු මේ ස්ථිතික වෙබ් අඩවි ගතික වෙබ් අඩවි විදිහට තමයි නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ සංකීර්ණ වෙබ් පිටු විදිහට නිර්මාණය කරගෙන තියෙනවා. හරිද? හරි. දැන් වෙනස සරලව තේරුම් ගන්න ඇති මම ආපහු පොඩ්ඩක් නෝට් එකක් කියවන්නම්. ස්ථිතික වෙබ් අඩවි වල කියනවා මෙන්න මෙහෙම වෙබ් අඩවියක සන්දාරය නොවෙනස්ව හෙවත් ස්ථාවර ලෙස යම් කිසි කාලයක් පවත්වාගෙන යන්නේ නම් ස්ථිතික වෙබ් අඩවියක් ලෙස හැඳින්වෙනවා. ඒ කියන්නේ අපි වෙබ් පිටුව හදලා අන්තර්ජාලයට එකතු කරනවා කවුරු ගියත් එකම තොරතුරු ටිකක් හැම වෙලේම එකම විදිහට පෙන්වනවා. වෙනස් වෙන්නේ නැහැ. නිර්මාණකරුවා විසින් යාවත් කාලීන කළොත් විතරක් ඒකේ තියෙන තොරතුරු වෙනස් වෙනවා. නැත්තම් නිශ්චිත තොරතුරු ටිකක් තමයි හැම වෙලේම පෙන්වුම් කරන්නේ. සාමාන්‍යයෙන් HTML භාෂාව මුල් කරගෙන වෙබ් අඩවි මුල් කරගත් වෙබ් අඩවි ස්ථිතික වෙබ් අඩවි වේ. මේවායේ ව්‍යුහය හා සන්දාරය HTML කේතය තුලින් නිර්මාණය වේ. ඒ සංශෝධනය කළ විට පමණක් වෙබ් අඩවියේ සන්දාරය වෙනස් වේ. දැන් මේ වෙබ් අඩවි වල තියෙන HTML කෝඩ් එකක් අනුව තමයි ඒක පෙනුම හැදිලා තියෙන්නේ. ඒ නිසා HTML කේතයේ වෙනසක් කරොත් හැර වෙබ් පිටුවේ පෙනුමේ වෙනසක් වෙන්නේ නැහැ. වෙබ් පිටු සමූහයක එකතුවක් ලෙස සරලව මෙම වර්ගයේ වෙබ් අඩවි සකස් කළ හැකිය. වෙබ් අඩවි පරිශීලනයේදී ග්‍රාහකයන් සේවාදායකයන් සමග ඍජුව සම්බන්ධ නොවේ. සේවාදායකයන් සමග ඍජුව සම්බන්ධ නොවේ. වෙබ් අඩවියේ නිර්මාණකරුට පමණක් වෙබ් අඩවිය තැන්පත් කර ඇති සේවාදායකයට සම්බන්ධ වී අදාළ වෙනස්කම් ඇතුළත් කළ හැක. මේ සඳහා වැඩි කාලයක් ගතවද වෙබ් අඩවි වඩාත් ආරක්ෂිතය. ඔබ විසින් මෙතෙක් සරල වදන් සකස් මෘදුකාංග HTML සංස්කාරක ඊළඟට වෙබ් සංස්කාරක ආදී ඔන්න ක්‍රම තුනක්. සරල වදන් සකස් මෘදුකාංග HTML සංස්කාරක වෙබ් සංස්කාරක ඒ ක්‍රම තුනටම ආදී විවිධ මෘදුකාංග අතර සකස් කරලා දේ ස්ථිතික වෙබ් අඩවියේ නොවේදයි මොහොතක් සිතා බලන්න. මේ ක්‍රම තුනේදීම අපි හදලා තියෙන්නේ HTML භාෂාව මුල් කරගත් ස්ථිතික වෙබ් අඩවි. හරිද? මේ මෙතන කියන වාක්‍යයේ පොඩි වැරද්දක් තියෙනවා. මේක වැරද්දක් නෑ. නමුත් මේ වාක්‍ය කියවලා මේක ගතික වෙබ් අඩවිත් එක්ක සංසන්දනය කරපුවාම ඔයාලා පටලවා ගන්නවා. ඒ නිසා මේ ගැන වැඩි හිතන්න එපා. මෙන්න මේ වාක්‍ය ගැන වැඩි හිතන්න එපා. පල්ලෙහෙම රූපයක් තියෙනවා. මේ රූපේදී කියලා දෙන්නම් මොකද්ද මේ කිව්වේ කියන එක. නැත්නම් මේක වැරදියට වටහා ගන්නවා. ඒ නිසා මම ගැන මුකුත් කියන්නේ නැහැ. ඊළඟ එකත් බලලා ඉන්නවා. ගතික වෙබ් අඩවි ගතිකයි කියන වෙනස් වෙනවා කියලා මම කිව්වා දැන්. වෙබ් අඩවියක සන්දාරය නිරන්තරයෙන් වෙනස් වන්නේ නම් නිරන්තරයෙන් වෙනස් වෙනවා කියන ළමයි විවිධ පරිශීලකයන්ට විවිධ විදියට පෙන්වුම් කරනවා. සහ වෙබ් අඩවියේ නිර්මාණකරුවා වෙබ් පිටුවේ වෙනසක් කරන්නේ නැතුව ඒකේ තියෙන තොරතුරු වෙනස් වෙනවා. හරිද? වෙනස් වෙනවා. මේවා හරි මේ වෙබ් අඩවියක සන්දාරය නිරන්තරව වෙනස් වන්නේ නම් මේ ගතික වෙබ් අඩවියක් ලෙස හැඳින්වේ. මේවා PHP hypertext preprocessor කියලා කියනවා. මේ PHP කියන වචන කෙටි කරලා අදහස් කරන්නේ මෙන්න මේ hypertext preprocessor කියන එක. ASP.NET JSP Java server page වැනි පරිගණක භාෂාවලින් සකස් කර ඇත. ගතික වෙබ් අඩවි හදන්න බෑ HTML වලින්. ඒක හරියට මතක තියාගන්න. මම කීප වතාවක්ම කිව්වා PHP තමයි මූලික වෙන්නේ. මේවා මතක තියාගන්න අවශ්‍යත් අනිවාර්ය නැහැ. මතක තියාගන්න ගතික වෙබ් අඩවි හදන එක භාෂාවක්. දැනට තියෙන හොඳම භාෂාව ලෝකෙ වැඩිපුරම පාවිච්චි කරන්නේ HTML හරුණාම PHP. ගතික වෙබ් අඩවියක සන්දාරය තුළ සේවාදායකයෙක් මගින් ජනනය වන තොරතුරු ඇත. බොහෝ විට දත්ත පාදකයක් මගින් හෝ සේවාදායකය තුළ ධාවනය වන යෙදුමක් මගින් විය හැකියි. එතකොට දැන් මේකේ පෙනුම වෙනස් වෙන්නේ ඒකට ඇතුළත් වෙන තොරතුරු වෙනස් වෙන්නේ ළමයි සර්වර් එකකින් තමයි මේ වැඩේ කරන්නේ. ඒ සර්වර් එක තුළ එතකොට ඒ සඳහා ඇප්ලිකේෂන් වෙනම රන් කරනවා. ඊළඟට ක්‍රියාත්මක වෙන්න දාලා තියෙනවා. ඊළඟට ඩේටාබේස් එකක් තියෙනවා ළමයි. මතකද 10 වසරේ ඉගෙන ගත්ත ඩේටාබේස්. HTML වල වෙබ් පිටු වලට අපි ඩේටාබේස් හදන්න යන්නේ නැහැනේ. පෙනුම එන්න ඕනේ කොහොමද කියලා කෝඩ් එක ලියන එක විතරයි වෙන්නේ. ඒතකොට ඒ පෙනුම පෙන්නනවා.
හැබැයි ගතික වෙබ් අඩවි වලට පෙනුම කොහොමද දෙන්න ඕනේ මොන තොරතුරුද පෙන්වන්න ඕනේ කියලා දෙන්නේ ඩේටාබේස් එකකින් අරන්. ඒ නිසා ඩේටාබේස් එකක් අවශ්‍යයි ගතික වෙබ් අඩවි වලට. ඒතර PHP වලින් ලියද්දී PHP වලින් අර අපි කලින් HTML වල වගේ ලේසියෙන් ලියන්න බෑ. ඒකට වෙන මෘදුකාංගයක් තියෙනවා ඉන්ස්ටෝල් කරන්න ඕනේ. ඒ මෘදුකාංග ඉන්ස්ටෝල් කරද්දී ඩේටාබේස් හදාගන්න වෙන මෘදුකාංගයක් එකට සම්බන්ධව ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඒතර වෙබ් පිටුවක් හදන්න කලින් ඩේටාබේස් එක අපි හදන්න ඕනේ. ඩේටාබේස් එක හදලා තමයි PHP කේත ලියලා ටයිප් කරලා හරි නැත්නම් ඒකෙත් අර පෙනුම නිර්මාණය කරන්න පුළුවන් මෘදුකාංග තියෙනවා. ඒ හරහා වෙබ් පිටුව හදාගන්න වෙන්නේ. හරි දැන් මේ ගතික විදිහට තොරතුරු පෙන්වන ඒවට උදාහරණ කීපයක් තියෙනවා වෙබ් අඩවියක වත්මන් වේලාව ගතික ලෙස පෙන්වුම් කිරීම. දැන් ඔයාලා සමහර වෙබ් අඩවි වලට කියපුවාම ඔයාලට වේලාව පෙන්වනවා. කියන්නේ දැන් වේලාව පෙන්වනවා. මේ වේලාව වෙනස් වෙනවා. ඔරලෝසු වේලාව යනවා වගේ ඔරලෝසු වේලාව වගේ වෙනස් වෙවි පෙන්වනවා. ඒතර HTML වලින් එහෙම එකක් හදන්න බෑ එහෙනම්. හරිද? HTML වලින් හදන්න බෑ වගේ දේවල්. ඊළඟට විභාග අංකයකට අදාළ විභාග අපේක්ෂකයන්ගේ ප්‍රතිඵල පෙන්වුම් කිරීම. මම කලින් කිව්වා ප්‍රතිඵල එක එක පුද්ගලයාට අනුව වෙනස් වෙනවනේ. ඒතර ඒ විදිහට ඩේටාබේස් එකකින් අරන් වෙනස් කර කර තමයි පෙන්වුම් කරන්නේ. ඒ වෙබ් අඩවි වල ඒවා එතකොට ගතික වෙබ් අඩවි වෙනවා. දැන් මේ බලන්න මෙන්න මේ පින්තූරය මේකේ තියෙනවා ස්ථිතික වෙබ් අඩවි වැඩ කරන්නේ කොහොමද ගතික වෙබ් අඩවි වැඩ කරන්නේ කොහොමද කියලා. ස්ථිතික වෙබ් අඩවි ළමයි සේවා ආදායක පරිගණකයෙන් සර්වර් එක තියෙන ඒ සර්වර් එකෙන් කෙලින්ම පරිශීලක පරිගණකය වෙත යොමු කරනවා. හරිද? පරිශීලකයා අදාළ ඉල්ලීම කරපුවාම වෙබ් සර්වර් එක දැන් දන්නවා වෙබ් සර්වර් කියන්නේ මොනවද කියලා. වෙබ් සර්වර් එකේ තමයි වෙබ් පිටු ගබඩා කරලා තියෙන්නේ කොහේ හරි ලෝකේ කොහේ හරි තියෙන සර්වර් එක. එතකොට පරිශීලකයා අදාළ ඉල්ලීම කරපුවාම කෙලින්ම පරිශීලක පරිගණකයට යොමු කරනවා. තියෙන පිටුව. හැබැයි ගතික වෙබ් අඩවි වැඩ කරන්නේ සර්වර් එකත් එක්ක සම්බන්ධව තියෙනවා මොකද්ද? ඩේටාබේස් එකක් තියෙනවා. ඒතර පරිශීලකයා යම් ඉල්ලීමක් කරපුවාම ඒ ඉල්ලීමට අනුව ඩේටාබේස් එකෙන් අදාළ තොරතුරු සර්වර් එකට යාලා ඒ සර්වර් එකෙන් තමයි පරිශීලක පරිගණකයට යොමු කරන්න ළමයි. කෙලින්ම තියෙන එක පෙන්වුම් කරනවනේ මේ ඩේටාබේස් එකෙන් අදාළ තොරතුරු වෙන් කරලා අරන් පරිශීලකයා වෙත යොමු කරන්න. ඔක තමයි වෙනස. ඒ අනුව තමයි එක එක පරිශීලකයට අනුව වෙබ් පිටුවේ පෙනුම වෙනස් වෙනවා කියලා අපි අදහස් කරන්නේ. හරි. දැන් ඔන්න සන්දාර කළමනාකරණ පද්ධති කියන්නේ මොකක්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන් ළමයි. ගතික වෙබ් අඩවි නිර්මාණය සඳහා තමයි මේ සන්දාර කළමනාකරණ පද්ධති කියන මෘදුකාංග පාවිච්චි කරන්නේ. එතනදී HTML වලට HTML හැර වෙනත් භාෂා වලින් තමයි හැදෙන්නේ. හැබැයි HTML කෝඩ් ලියන්න පුළුවන් ළමයි කලවමේ ලියන්න පුළුවන්. වෙබ් අඩවියක් අපි හදද්දී HTML කේත කොටසක් ලියලා PHP වලින් කේත කොටසක් ලියන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. හරි මේ ගතික content management system කියලා මේව අදහස් කරනවා CMS මෘදුකාංග. අපි බලමු පොඩ්ඩක් මේක කියවලා. ගතික ලෙස වෙබ් අඩවි නිර්මාණයට සන්දාර කළමනාකරණයට හා සන්දාර කළමනාකරණය කියන්නේ ඒ කලිනුත් කියලා තියෙනවා. වෙබ් අඩවියට ඇතුළත් කරන දේ නිවැරදි පිළිවෙලට හදා ගන්න එක. දැන් කලින් අපි HTML වලදී ගැන කතා කරද්දී කිව්වේ site map එකක් අපි අඳින්න ඕනේ. ඊට පස්සේ menu එකක් හදා ගන්න ඕනේ. ඒ විදිහට අපි හදා ගන්න ඉපේ. දැන් මේ මෘදුකාංග වලින් සන්දාරයේ මෘදුකාංගයෙන් කළමනාකරණය කරලා දෙනවා. ඒ කියන්නේ අපිට ලොකු දෙයක් කරන්න නැහැ. අපිට තියෙන්නේ වෙබ් පිටුවේ පෙන්වන්න ඕන දේවල් ඇතුළත් කරන්න විතරයි. එයා ඒ වෙබ් පිටුවේ පෙනුම නිර්මාණය කරන මෘදුකාංගයෙන්. ඒ නිසා අපිට කරන්න තියෙන වැඩ ප්‍රමාණය අඩුයි. මේ මෘදුකාංගයෙන්ම වෙබ් පිටුව හදලා පෙන්වුම් කරනවා. හැබැයි ඒකේ තියෙන දෝෂයක් තමයි දෝෂයක් කියන්නේ ගැටලුවක්. එකම මෘදුකාංග පාවිච්චි කරලා හදන වෙබ් පිටුව එක හා සමාන පෙනුමක් ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ කීප දෙනෙක් එකම මෘදුකාංගය පාවිච්චි කරලා වෙබ් පිටුවක් හදපුවාම එකම පෙනුමක් තියෙන්න පුළුවන්. මොකද මෘදුකාංගයේ පෙනුම නිර්මාණය කරන්නේ මෘදුකාංග මේ content management system එක හරහානේ. ඒතොර එකම පෙනුමක් තියෙන්න පුළුවන්. පෙනුම තොරතුරු නෙමෙයි එකම තොරතුරු කියලා නෙමෙයි මං කිව්වේ එකම පෙනුම තියෙන්න පුළුවන්. හරි. ඒතර වෙබ් අඩවි නිර්මාණයට සන්දාර කළමනාකරණයට හා ප්‍රකාශයට පත් කිරීමට
භාවිත කරන මෘදුකාංගයක් සන්ධාර කළමනාකරණ පද්ධතියක් ලෙස සරලව හඳුන්වා දී හැකිය. වෙබ් අඩවි නිර්මාණකරුට නිරන්තරව සන්ධාරය වෙනස් කරමින් තම වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කළ හැකිය. ඒ කියන්නේ ලේසියෙන්ම වෙබ් පිටුවේ පෙනුම වෙනස් කරන්න පුළුවන්. කේතවල වෙනසක් කරන්න දෙයක් නැහැ. පොඩි උපදේශයක්. ඒ කියන්නේ මොනවාරි ටූල් එකක් පාවිච්චි කරන්න විතරයි තියෙන්නේ. වෙබ් පිටුවේ සම්පූර්ණ පෙනුම වෙනස් කරගන්න පුළුවන් ලේසියෙන්. CMS භාවිතා කර වෙබ් අඩවි නිර්මාණය සහ කළමනාකරණය ඉතාමත් පහසු සහ වේගවත් වන අතර පරිගණක භාෂා පිළිබඳ දැනුමක් අවශ්‍ය නොවේ. ඒක හොඳ වාසියක් නේද? දැන් අපි HTML භාෂාව ගැන අවබෝධයක් තිබ්බොත් නේ HTML කෝඩ් එක ටයිප් කරන්න වෙන්නේ. ඔයාලා HTML භාෂාව ගැන සරලව ඉගෙන ගත්තා. දැන් යම් අදහසක් ඒ ගැන තියෙනවා. ඒ නිසා HTML කෝඩ් ටයිප් කරන්න පුළුවන්. හැබැයි HTML වගේවත් PHP වත් මොකවත් ඉගෙන ගත්තේ නැති කෙනෙකුට වෙබ් පිටුවක් හදනවා නම් ඉතින් ඔන්න තියෙන ලේසි ක්‍රම මේක තමයි. අපිට භාෂා දැනුමක් අවශ්‍ය නැහැ. මෘදුකාංගය පාවිච්චි කරලා ඒකේ අදාළ තොරතුරු ටිකේ මෘදුකාංගයට දීලා ටූල්ස් කීපයක් පාවිච්චි කිරීම මගින් වෙබ් පිටුවක් නිර්මාණය කර ගැනීම හැකියාව තියෙනවා. මේ නිසා CMS යන වර්තමානයේදී වඩාත්ම ජනප්‍රිය වෙබ් නිර්මාණ යෙදුම් වර්ගයයි. මෘදුකාංගය මගින් සපයා ඇති සැකිලි සහ තැනීම් ආකාර පමණක් භාවිතා කර ශ්‍රව්‍ය දෘශ්‍ය තොරතුරු අඩංගු තොරතුරු වෙබ් අඩවියට ඇතුළත් කිරීමෙන් නිර්මාණය යම් පරාසයකට සීමා වේ. ඒ කියන්නේ අපිට මේකේ දීලා තියෙනවා වෙබ් පිටු හදන්න මේ ටෙම්ප්ලේට්. අපිට පෙන්වනවා වෙබ් පිටුවක පෙනුමක් කියන උදාහරණ විදිහට. ඒ වගේ එකක් දෝනි කියලා අහලා ඒක තෝරාගත්තොත් ඒ ඊට පස්සේ අහනවා මොනවද ඇතුළත් කරන්න ඕනේ කියලා. ඒ ඇතුළත් කරන්න ඕන පින්තූර, ඡේද, මාතෘකා ටික දුන්නාම මෘදුකාංගයෙන් තමයි වෙබ් අඩවිය නිර්මාණය කරන්නේ. යම් පරාසයකට සීමා වෙනවා කියන්නේ එකයි. එතකොට පෙනුම වෙබ් අඩවි කීපයක් හැදුවත් පෙනුම එක හා සමාන වෙනවා. හැබැයි අපිට PHP වගේ දෙයක් ඉගෙනගෙන නැවත කෝඩ් වෙනස් කිරීමෙන් ඒ ගැටලුවත් විසඳා ගන්න පුළුවන්. ඒ ඒකාකාරී බව වෙනස් කර ගන්න පුළුවන්. සකස් කරන වෙබ් අඩවි සියල්ල ඒකාකාර බවක් ගනී. HTML, PHP, JavaScript, CSS, SQL වැනි භාෂා දැනුම ඇති විට අදාළ කේතය වෙනස් කර ගැනීමෙන් බොහෝ දුරට මේ දුර්වලතාව මගහරව ගන්න පුළුවන්ලු. එතකොට අත්‍යවශ්‍ය නැහැ භාෂාව ගැන ඉගෙන ගන්න. මේකේ වැඩේ කරගන්න පුළුවන්. නමුත් තියෙන අඩුපාඩුවක් තමයි ඒකාකාරී බවක් ගන්නවල හැම එකම. ඒ නිසා භාෂාව දැනුම තියෙනවා නම් ඒකත් පාවිච්චි කරලා ඒ දුර්වලතාවයත් විසඳා ගන්න පුළුවන්ලු. HTML වගේම PHP භාෂාව ඉගෙන ගන්න ඕනේ. එතකොට PHP වලිනුත් කෝඩ් එකක් ලියන විදිහක් ගැන අපිට ඉගෙන ගන්න පුළුවන්. හරි, දැන් මේ විදිහට CMS මෘදුකාංග මොනවද? CMS මෘදුකාංග නම් ළමයි ගොඩක් ඒවා මේ open source ඒවාමයි තියෙන්නේ. Joomla, WordPress, Drupal. ඔන්න Joomla, WordPress, Drupal. ඔය වගේ content management system තියෙනවලු ඒවා පාවිච්චි කරලා වෙබ් අඩවියක් හදන්න පුළුවන්. Joomla තමයි පහුගිය කාලේ ජනප්‍රියවම තිබ්බේ. දැන් නම් ටිකක් ජනප්‍රියතාවය අඩුයි. ඒක හැක් වෙනවා කියලා කියනවා. දෝෂ තියෙනවලු. මේ CMS මෘදුකාංගයක් පරිගණකයේ ස්ථාපිත කරනවා නම් අපිට තවත් මෘදුකාංග කීපයක් පරිගණකයට දාගන්න වෙනවා. ඒකට හේතුව අපේ පරිගණකය තුල ඩේටාබේස් එකක් එහෙමත් හදන්න එපේ. අන්න ඒ නිසා විනාඩි 40 ඉවරයි. දැන් කට් වෙයි. ඊට පස්සේ මම කියන්නම් මොනවද මේ අවශ්‍ය කරන මෘදුකාංග කියලා. මේව නම් ඔයාලා කටපාඩම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. පොතේ දීලා තියෙනවා. අපි නිකමට බලමු. හරි. එතකොට මෙන්න මේ Joomla, WordPress, Drupal වගේ CMS මෘදුකාංගයක් අපේ පරිගණකයේ ඉන්ස්ටෝල් කරනවා ළමයි. ඒ මෘදුකාංගයේ පමණක් ඉන්ස්ටෝල් කිරීම සෑහෙන්නේ නැහැ. හරිද? තවත් මෘදුකාංග කීපයක් අවශ්‍යයි. ඒකට හේතු විදිහට අපි කියන්නේ මේ දැන් ඩේටාබේස් එකක් තියෙන්නත් එපා. ඒතර ඩේටාබේස් එක හදන්න බෑ මේ මෘදුකාංගය. Joomla වලින් ඩේටාබේස් එක හදන්න බෑ. Joomlaත් එක්ක එකට සම්බන්ධ කරලා ඩේටාබේස් හදන මෘදුකාංගයක් අපිට අවශ්‍යයි. ඩේටාබේස් එක හදන්න. හරිද? ඒ නිසා මෙන්න මේ වගේ මෘදුකාංග අවශ්‍යයිලු. Apache, PHP, MySQL. හරිද? PHP කියන එක දැන් අපිට PHP වලින් වෙබ් පිටුව හදන්න වෙන HTML වලින් නෙමෙයි. ඒ නිසා PHP මෘදුකාංගය ඕනේ. HTML වගේ නිකන් කෝඩ් ටයිප් කරන්න බෑ. PHP වැඩ කරන්න නම් PHP මෘදුකාංගය පරිගණකයේ ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ. පැහැදිලිද? ඊළඟට ඩේටාබේස් එක හදන්න MySQL වගේ මෘදුකාංගයක් පාවිච්චි කරන්න පුළුවන්. අපි ඉගෙන ගත්ත Access ඔයාලට මතක ඇති Microsoft Office Access ඉගෙන ගත්තේ. ඊට වඩා ටිකක් සංකීර්ණව වෙබ් පිටු සඳහාම ඩේටාබේස් වගේ එහෙම හදන්න හදලා තියෙන්නේ. මෙන්න මේ MySQL එක MySQL මගින් ඩේටාබේස් එකක් නිර්මාණය කරන්න පුළුවන්. Apache කියන එක මොකක්ද ඕනේ වෙන්නේ?
Apache කියන එක ළමයි මේ වෙබ් සර්වර් එකක් කරන්න. පරිගණකයක් සාමාන්‍ය පරිගණකයක් වෙබ් සර්වර් කම්පියුටරයක් කිරීම සඳහා Apache කියන මෘදුකාංගය පාවිච්චි කරනවා. ඒතර ඒක අපිට අවශ්‍ය වෙන්නේ ඇයි? ළමයි මේ PHP වගේ කෝඩ් එකක් ටයිප් කරාට ඒක වෙබ් පිටුවක් විදිහට පෙන්눔 කරන්නේ වෙබ් සර්වර් මෘදුකාංග වලින් විතරයි. වෙබ් සර්වර් වලින් විතරයි. සාමාන්‍ය අපි කලින් අර කරා වගේ HTML කෝඩ් එක ටයිප් කරලා සේව් කරලා වෙබ් බ්‍රවුසර් එකෙන් ඕපන් කරාට වෙබ් පිටුව පෙන්눔 කරන්නේ නැහැ PHP වලදී. වෙබ් සර්වර් තුලදී පමණයි PHP රන් වෙන්නේ. ඒ නිසා අපේ පරිගණකය අපේ සාමාන්‍ය පරිගණකය වෙබ් සර්වර් එකක් කරන්න ඕන. අපේ පරිගණකය වෙබ් සර්වර් එකක් කරන්න ඕන. වෙබ් සර්වර් එකක් කරොත් විතරයි PHP වැඩ කරන්නේ. PHP ඉන්ස්ටෝල් වෙයි සාමාන්‍ය පරිගණකයකට නමුත් වැඩ කරන්නේ නැහැ. අන්නේ තියෙන ගැටලුව නිසා Apache install කරලා අපේ පරිගණකයේ වෙබ් සර්වර් එකක් කරන්න ඕනේ. PHP code type කරන්න PHP මෘදුකාංගය install කරන්න ඕනේ. database එක හදාගන්න MySQL මෘදුකාංගය install කරන්න ඕනේ. ඔය මෘදුකාංග වෙන වෙනම අරන් පරිගණකයේ ස්ථාපිත කරලා අපිට වැඩේ කරගන්න පුළුවන්. හැබැයි ඒක කරදරයක් නේ අපිට. මෘදුකාංග වෙන වෙනම download කරගන්න ඕනේ. ඊට පස්සේ ඒව අතර සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න වෙනවා. ඒකට යම් යම් settings හදාන්නත් වෙනවා. ඒ නිසා ලේසියෙන් අපිට දීලා තියෙනවා ඔය මෘදුකාංග ඔක්කොම එකපාරට install කරගන්න පුළුවන්. අන්තර්ජාලයෙන් අපිට download කරගන්න පුළුවන් WAMP server කියලා එකක් තියෙනවා. wampserver.com site එකට ගිහිල්ලා WAMP server කියන එක හෝ SWAMP server කියන එක software එක download කරලා install කරගත්තාම මේ Apache PHP MySQL ඔක්කොම එකපාරට install වෙලා ඒව අතර settings සම්බන්ධ වෙන්න settings උත් නිර්මාණය වෙනවා ස්වයංක්‍රීයව. ඒ නිසා WAMP එක install කරගන්න එක තමයි ලේසි. එහෙනම් ඔන්න Joomla download කරලා install කරන්න කලින් WAMP server install කරගන්න ඕනේ. ඒ හරහා අපි මේ මෘදුකාංග අපේ පරිගණකයට දාගන්නවා. ඊළඟට Joomla install කරන්න පුළුවන්. රූපයක්වත් දීලා නැහැ Joomla software එකේ. එහෙම එකක් තියෙනවා කියලා පැහැදිලි කිරීම විතරයි. ඒතකොට මේ පාඩමේ කරන්නේ ඒවා පාවිච්චි කරන්න යන්නේ නැහැ අපි. ඔයාලට අමතරව නේද වෙබ් අඩවියක් ඔයාලට හදන්න අවශ්‍යයි නම් අමතරව ඉතින් ඉගෙන ගන්න පුළුවන් වෙනත් පාඨමාලා විදිහට. වෙබ් අඩවි නිර්මාණය සම්බන්ධ පාඨමාලා වෙනම තියෙනවා පරිගණක ආයතනවල. ඒ වගේදී HTML තමයි මුලින් උගන්වන්නේ. මූලික කොටස ඒකට ඔයාලා ඉගෙනගෙන තියෙනවා. අනාගතයේදී ඒ වගේ පාඨමාලාවක් කරත් ඔයාලට Joomla හරි මොනවා හරි CMS මෘදුකාංග ඉගෙන ගන්න පුළුවන්. ඒ level ICT වලත් Joomla වගේ මෘදුකාංගයක් නෑ උගන්වන්නේ නැහැ. නමුත් HTML වල වගේ PHP වල කෝඩ් එක ටයිප් කරලා PHP කෝඩ් එක ටයිප් කරන විදිය පොඩ්ඩක් උගන්වනවා. හරි. එතනින් වෙබ් අඩවි නිර්මාණය සම්බන්ධව කොටස් අවසන්. හරිද? වෙබ් අඩවි නිර්මාණය සම්බන්ධව කොටස් අවසන්. අපි මොනවද කතා කරේ? HTML කේතේ ටයිප් කරලා වෙබ් පිටුව හදා ගන්න හැටි. එතනදී පාවිච්චි කරන්න පුළුවන් මෘදුකාංග වර්ග දෙකක්. වෙබ් සරල පාඨක සංස්කරණ මෘදුකාංග නැත්නම් HTML සංස්කාරක. ඊළඟට කෝඩ් එක ටයිප් කරන්න නැතුව පෙනුම හදාගෙන වෙබ් අඩවි නිර්මාණය කරන්න පුළුවන් වෙබ් සංස්කාරක පාවිච්චි කරනවා. වෙබ් සංස්කාරක පාවිච්චි කරද්දිනුත් වෙන්නේ HTML කේතේ ස්වයංක්‍රීයව ලියවීමම. ඒ හදාගන්න ඔක්කොම වෙබ් අඩවි ස්ථිතික වෙබ් අඩවි. ඒ කියන්නේ සරල වෙබ් අඩවි කියලා සාමාන්‍යයෙන් අදහස් කරන්න පුළුවන්. හැබැයි ගතික වෙබ් අඩවියක් නිර්මාණය කර ගන්නවා නම් PHP වැනි PHP වැනි භාෂාවක් යොදා ගන්න ඕනේ. එතනදී අපිට PHP පාවිච්චි කරන්න වෙන්නේ content management system හරහා. සන්දාර කළමනාකරණ පද්ධති මගින්. සන්දාර කළමනාකරණ පද්ධති මෘදුකාංග තමයි Joomla, Drupal, WordPress වගේ දේවල්. ඒවා install කර ගන්නවා නම් තව මෘදුකාංග ටිකක් අපිට අවශ්‍ය වෙනවා. ඒ සඳහා WAMP server වගේ software එකක් install කරගන්න පුළුවන් පරිගණකය. හරි. ඔය ටික කතා කරපුවාම අතරින් පාඩමේ වෙබ් අඩවිය නිර්මාණය සම්බන්ධව අවසන්. දැන් අපි කොහොම හරි ඔන්න ඔය ක්‍රම මොකක් හරි පාවිච්චි කරලා වෙබ් අඩවිය අපි හදා ගන්න ඕනේ. අපිට අවශ්‍ය විදිහට වෙබ් පිටු කීපයක් හදලා ඒව අතර සම්බන්ධතාවය ගොඩනගාගෙන ඒ කියන්නේ hyperlink හදලා බහුමාධ්‍ය ගොනු නිර්මාණය කරලා ඒව වෙබ් පිටු වලට එකතු කරලා අපි කොහොම හරි වෙබ් අඩවිය නිර්මාණය කරගන්න ඕනේ. ඒක නිර්මාණය කරගත්තා නම් ඊළඟට මොකද කරන්න ඕනේ? අපි නිර්මාණය කරගත් වෙබ් අඩවිය අපේ පරිගණකයේ තිබ්බට ලෝකේ ඉන්න කොහේ හරි කෙනෙකුට මේ වෙබ් අඩවියට පිවිසෙන්න පුළුවන්ද? බෑ. අපි ඒක අන්තර්ජාලයට සම්බන්ධ කරන්න ඕනේ. අන්තර්ජාලයට සම්බන්ධ කරද්දී අපිට වෙබ් සර්වර් එකක් ඕන වෙනවා. ඊට පස්සේ අපි අර www. කියලා වෙබ් ඇඩ්‍රස් එකක් අපි හදා ගන්න ඕනේ.
අන්න ඒ දේවල් කරන ටික ගැන හැටි තමයි ඊළඟට කතා කරන්න තියෙන්නේ. හරිද? ඒ කියන්නේ අපි කියනවා සාමාන්‍යයෙන් ඔක අදහස් සාමාන්‍ය ව්‍යවහාරයේදී කියන්නේ වෙබ්සයිට් එකක් හොස්ට් කරනවා කියලා. හරිද? හොස්ට් කරද්දී එක අවශ්‍යතාවයක් තමයි හොස්ට් එක. නමුත් තව දේවල් ටිකක් තියෙනවා. නමුත් අපි වෙබ් අඩවියක් අන්තර්ජාලයට එකතු කිරීම හොස්ට් කියලා තමයි කියන්නේ. වෙබ් අඩවියක් හොස්ට් කරන්න ඕනේ. හරි. බලමු මේ සඳහා අපිට තිබිය යුතු අවශ්‍යතාව මොනවද කියන්නේ. හරි. වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කිරීම කියන එක. හරි. ඊට කලින් පොඩි දෙයක් තියෙන එකත් අපි කතා කරලා වෙබ් අඩවියක් නිර්මාණය ආශ්‍රිත භූමිකා. මොකක්ද භූමිකා කියන්නේ? භූමිකා කියන්නේ මේ එක එක පුද්ගලයෝ එක එක තනතුරු වගේ දේවල් ටිකක් මේ තියෙන්නේ. මෙහෙම වෙන වෙනම ටිකක් සංකීර්ණ මෘදුකාංගයක් හදනවා නම් වෙන වෙනම වැඩ කරන අය ඉන්නවා. තනතුරු විදියට. හැබැයි අපිට ওই වැඩ ටික ඔක්කොම කරන්නත් පුළුවන් ඉතින්. සරල වෙබ් අඩවියක් නම් අපි හදන්නේ තනි පුද්ගලයෙකුට මේ වැඩ ටික ඔක්කොම කරන්න පුළුවන්. හැබැයි සංකීර්ණ වෙබ් අඩවියක් නැත්නම් වෙබ් අඩවි ගණනාවක් මේන්ටේන් කරනවා. ඒ කියන්නේ පවත්වාගෙන යන ආයතනයක් නම් ඒ ආයතනයක මේ වැඩ කරන්න එක එක පුද්ගලයෝ වෙන වෙනම ඉන්නවා. කවුද ඉන්නේ? වෙබ් අඩවි නිර්මාපක කියලා කෙනෙක් ඉන්නවා. ඕත එයා කරන්නේ මොකද්ද? වෙබ් අඩවිය අතුරුමුණත් සැලසුම් කිරීම. වෙබ් අඩවිය වල අතුරුමුණත් සැලසුම් කිරීම තමයි එයාගේ කාර්යභාරය වෙන්නේ. ඊළඟට සංස්කාරක එඩිටර් කියලා අදහස් කරනවා. එයා මොකද කරන්නේ? කේත ලිවීම. HTML හරි PHP වලින් හරි ඒ කෝඩ් ලියනවා. ඒ කේතවල දෝෂ පරීක්ෂා කරනවා සහ ඒ දෝෂ නිවැරදි කිරීම තමයි එඩිටර් කෙනා කරන්නේ. ඒතර එයාගේ වැඩේ එච්චරයි. කෝඩ් එක ලියනවා ඒක හරිද වැරදිද බලනවා. එච්චරයි. ප්‍රකාශක පබ්ලිෂර් එයා තමයි හදපු වෙබ් අඩවිය අන්තර්ජාලයට සම්බන්ධ කරලා ප්‍රකාශයට පත් කරන්නේ. ඒ කියන්නේ අනිත් අයට භාවිත කරන්න පුළුවන් විදිහට අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධ කරන්නේ මෙන්න මේ පබ්ලිෂර් කියන පුද්ගලයා හරහා. එහෙම එකතු කරන් පස්සේ වෙබ් අඩවිය වලට අදාළ නඩත්තු කටයුතු කරමින් ඩේටාබේස් වල සහ වෙබ් පිටු වල නඩත්තු කටයුතු කරමින් පවත්වාගෙන යන කෙනා තමයි වෙබ් අඩවි පරිපාලක කියලා කියන්නේ. අන්තර්ජාලයට එකතු කරන් පස්සේ වෙබ් සර්වර් එකේ නේද තියෙන්නේ වෙබ් සර්වර් වල නඩත්තු කටයුතු කරන්න ඕනේ. ඩේටාබේස් වල නඩත්තු කටයුතු කරන්න ඕනේ. ඒ දේවල් කරන්නේ වෙබ් අඩවි පරිපාලක ඇඩ්මිනිස්ට්‍රේටර් කියන පුද්ගලයා. හරිද? ඒ වර්ග ටික හතරම ඒ හතර වෙබ් අඩවියක් නිර්මාණය සහ අන්තර්ජාලයට එකතු කිරීම සම්බන්ධව අපිත් එක පාර්ශවයක් වෙනවා. අපි කවුද? අපි වෙබ් අඩවි පාවිච්චි කරන කෙනෙක් කරන්නේ. තාම HTML ඉගෙන ගත්තට ඔයාලා වෙබ් අඩවි හදන්න ගියේ නැහනේ. ඔයාලා ඉන්ටර්නෙට් පාවිච්චි කරද්දී වෙබ් අඩවි පරිශීලනය කරනවා ඔයාලා. ඒතර අපි වෙබ් පරිශීලකයන් යූසර්ස්ලා. හරිද? වෙබ් අඩවි භාවිත කරන අය. ඒකත් එක භූමිකාවක්. හරි. හරි දැන් අපි බලමු අර කියන්න ගියප එක හදාගත් වෙබ් අඩවියක් අන්තර්ජාලයට එකතු කරලා ප්‍රකාශයට පත් කරනවා නම් මොනවද අපි ළඟ තිබිය යුතු දේවල් අපි ලබා ගන්න ඕන දේවල්. වෙබ් අඩවියක් නිර්මාණය වෙබ් සත්කාරකයක් වෙතට උඩුගත කිරීම. වරින් වර සිදු කරන යාවත්කාලින කිරීම සහ මාර්ගගත ඵල කිරීම යන කාර්යයන් සියල්ල වෙබ් අඩවි ප්‍රකාශයට පත් කිරීමට අයත් වේ. මේ සඳහා වෙබ් අඩවි ප්‍රකාශකයෙකු සපුරා ගත යුතු අවශ්‍යතා කිහිපයක් ඇත. හරි මොනවද අපිට තියෙන්න ඕනේ දේවල්? වෙබ් අඩවි නිර්මාණ මෘදුකාංගයක් කියලා මෙතන කියනවා. හරිද? මේක පොඩ්ඩක් මෙතන දීලා තියෙන විදිහ වෙනස් බලන්න. වෙබ් අඩවි නිර්මාණ මෘදුකාංගයක් අවශ්‍ය වෙන්නේ ඇයි ඒ වෙබ් අඩවිය හදාගන්න. එතකොට අපි වෙබ් අඩවියක් හදාගෙන තියෙනවා නම් වෙබ් අඩවියක් නිර්මාණය කරගෙන තියෙනවා නම් වෙබ් අඩවි නිර්මාණ මෘදුකාංගයක් ඕනේද? නැහැ. වෙබ් අඩවියක් හදාගෙන නම් තියෙන මේ වෙද්දින් කොහොම හරි මේ මෘදුකාංගයක් ඕන වෙන්නේ නැහැ. හරිද? මෙතන මේ පැහැදිලි කරන්නේ වෙබ් අඩවියක් හදලා ඒක අන්තර්ජාලයට එකතු කිරීම ගැනම. ඒ නිසා වෙබ් අඩවිය හදන්න නිර්මාණ මෘදුකාංගයක් ඕනේ. එහෙම නැත්නම් අපි කරන්න ඕනේ නිර්මාණය කරගත් වෙබ් අඩවිය අවශ්‍යයි. නිර්මාණය කරගත් වෙබ් අඩවිය හරි නිර්මාණ මෘදුකාංගය හරි අවශ්‍යයි. ඊළඟට වෙබ් සත්කාරකයක් අවශ්‍යයි. ළමයි මේ වෙබ් සත්කාරකය කියලා කියන්නේ අපි ඕක තමයි හොස්ට් එක කියලා කියන්නේ. හොස්ට් එක කියන්නේ ළමයි වෙබ් සර්වර් එකක ඉඩ. මම මේවා තව ඉදිරියේදී පැහැදිලි කරන්න මම දැනට ඉක්මනට කියගෙන යන්න. වෙබ් සර්වර් එකකනේ තැන්පත් වෙන්න ඕනේ ළමයි. ඒ වෙබ් සර්වර් එකක යම් ඉඩ ප්‍රමාණයක් තමයි වෙබ් සත්කාරකයක් හොස්ට් එකක් කියලා කියන්නේ. එහෙනම් වෙබ් සර්වර් එකක් හදලා ඒ වෙබ් සර්වර් එකේ අපේ වෙබ් අඩවිය තැන්පත් කරන්න ඕනේ. ඒක තමයි වෙබ් සත්කාරකයක් කියලා කියන්නේ. ඊළඟට වසම් නාමයක් ඕනේ. වසම් නාමය කියන්නේ මොකක්ද? ඔයාලට මතක ඇති URL ගැන පැහැදිලි කරද්දී වසම් නාමය කියලා කියන්නේ මෙන්න මේ වෙබ්
ඇඩ්‍රස් එකක මේ කොටස. එතකොට අපේ වෙබ් අඩවියට වසම් නාමයක් ඕනේ. ඒක මගින් තමයි වෙබ් ඇඩ්‍රස් එක නිර්මාණය වෙන්නේ. එතකොට ඒ හරහානේ අනිත් පුද්ගලයා වෙබ් අඩවියට ඇතුළත් වෙන්නේ. එහෙනම් මේ වසම් නාමයක් අපි හදා ගන්න ඕනේ. ඊළඟට මේ වෙබ් සර්වර් එක වෙත අපේ වෙබ් අඩවිය යවන්න ඕනේ. ඒ සඳහා උඩුගත කිරීමේ මෘදුකාංගයක් ඕනේ. ඔය දේවල් කරන්න අපිට ඉන්ටර්නෙට් සම්බන්ධතාවයකුත් ඕනේ. ඉන්ටර්නෙට් සම්බන්ධතාවයක් ඕනේ නේ ඔයාලට ටික කරන්න. හරි. ඔන්න ඔය ටික තමයි අපේ අවශ්‍යතා ටික. අපි මේ එක එකක් ගැන බලමු. ඉස්සෙල්ලා අවශ්‍ය දේවල් ටික බලන්න. වෙබ් අඩවි නිර්මාණ මෘදුකාංගයක් හරි නිර්මාණය කරගත්ත වෙබ් අඩවිය හරි අවශ්‍යයි. ඊළඟට වෙබ් සත්කාරකයක් ඕනේ, වසම් නාමයක් ඕනේ, උඩුගත කිරීමේ මෘදුකාංගයක් ඕනේ, අන්තර්ජාල සම්බන්ධතාවයක් ඕනේ. ඔය ටික තියෙනවා නම් අපිට වෙබ් අඩවියක් ප්‍රකාශයටපත් කරන්න පුළුවන්. දැන් අපි බලමු මේ එක එකක් ගැන. වෙබ් සත්කාරකයක්, වෙබ් හොස්ට් එකක්. වෙබ් හොස්ට් එකක් කියන්නේ ළමයි අපි නිර්මාණය කරගත් වෙබ් අඩවිය ලෝකේ කොහේ හරි අන්තර්ජාලයට සම්බන්ධ වෙබ් සර්වර් කියන කම්පියුටරයක තැන්පත් වෙලා තියෙන්න ඕන. සාමාන්‍ය පරිගණකයක නිකම් පරිගණකයක තිබ්බට අනිත් අයට ගමන් කරන්න බෑ. ඒ කියන්නේ ඇඩ්‍රස් එක දීලා ඒක පරිශීලනය කරන්න බෑ. වෙබ් සර්වර් එක තැන්පත් වෙන්න ඕන කියලා ඔයාලා ඒක කලින් පාඩමේ ඉඳන් ඉගෙන ගන්නවා දන්නවා වෙබ් සර්වර් එකක් කියන්නේ. ඒතර මේ වෙබ් සර්වර් එකක යම් ඉඩ ප්‍රමාණයක් වෙන් කරගෙන ඒ විදිහට තැන්පත් කිරීම තමයි මේ හොස්ට් කරනවා කියලා අදහස් කරන්නේ. ඒතර අපි මේ වෙබ් සර්වර් එකක් කොහෙන්ද හොයාගන්නේ? දැන් අපේ ගෙදර තියෙන පරිගණකය වුණත් සාමාන්‍ය පරිගණකය වුණත් වෙබ් සර්වර් එකක් කරන්න පුළුවන්. දැන් කලින් ඉගෙන ගත්තේ Apache කියලා එකක් ගැන කිව්ව මතක ඇතිනේ මීට ටික වෙලාවකට කලින්. ඒ Apache මෘදුකාංග ඉන්ස්ටෝල් කරපු ගමන් සාමාන්‍ය පරිගණකයක් වෙබ් සර්වර් කම්පියුටරයක් බවට පත් වෙනවා. මේ සර්වර්ස් වල වෙනස ධාරිතාවය වැඩිවීම, වේගය වැඩිවීම විතරක් නෙමෙයි. එහෙම ඒව තමයි පාවිච්චි කරන්නේ. නමුත් එහෙම අත්‍යවශ්‍ය නැහැ. සාමාන්‍ය පරිගණකයක් වුණත් සර්වර් කම්පියුටරයක් බවට පත් කරන්න පුළුවන්. සර්වර් කම්පියුටරයක් බවට පත් කරන්න තියෙන්නේ අදාළ මෘදුකාංග ඉන්ස්ටෝල් කිරීම පමණයි. සර්වර් සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරපුවම සර්වර් එකක් බවට පත් වෙනවා. එහෙනම් අපේ ගෙදර දොරේ තියෙන කම්පියුටරයකොත් වෙබ් සර්වර් එකක් කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හැබැයි අපි එහෙම කරලා අපේ වෙබ් අඩවිය අපේ ගෙදර තියෙන පරිගණකයටම දාලා තියෙනවා කියලා හිතන්නකො. දාලා අන්තර්ජාලයට එකතු කරන්න පුළුවන්. නමුත් මේ වෙබ් අඩවියට පුද්ගලයෙක් ඇතුළු වීම කොයි වෙලාවෙ වෙයිද කියලා හිතන්න අමාරුයි. පැය 24 ඕනෑම වෙලාවක සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අපේ පරිගණකය පැය 24ම ඔන් එකේ තියන්න ඕන. ෂට් ඩවුන් කරන්න බෑ. පැය 24ම ඔන් එකේ තියෙන්න ඕන. ඊළඟට අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවයකට සම්බන්ධ කරලා තියෙන්න ඕන. මොකද අධිවේගී කියලා කියන්නේ දැන් පරිශීලකෙක් අපේ වෙබ් අඩවියට ගමන් කරද්දී වෙන්නේ අර DNS සර්වර් හරහා අපේ පරිගණකයේ IP එක අරන් අපේ පරිගණකයේ ඉඳන් ඒ වෙබ් පිටුව උඩුගත වෙනවා අප්ලෝඩ් වෙනවා අප්ලෝඩ් වෙලා පරිශීලක පරිගණකයට යනවා. ඒතර අපි හිතමු කීප දෙනෙක් 10-12 දෙනෙක් එකපාර මේ වෙබ් අඩවියට යනවා කියලා. යද්දින් වෙන්නේ 10 දෙනෙක් ගියොත් 10 පාරක් අපේ වෙබ් පිටුව ඒ අදාළ වෙබ් පිටුව අපේ පරිගණකයේ ඉඳන් අප්ලෝඩ් වෙනවා. එතකොට කීප දෙනෙක් එකපාර යද්දී දත්ත ගොඩක් එහා මෙහා වමාරු වෙන නිසා අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවයක් ඕන. ඒතර එහෙම අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවයක් ගන්න ලොකු වියදමක් දරන්න වෙනවා. ඒ ෆයිබර් ඔප්ටික්ස් වගේ ක්‍රමයකට ගන්න වෙන්නේ. ඊළඟට data ගොඩක් වැය වෙනවා. data ගොඩක් වැය වෙනවා. 100 දෙනෙක් වෙබ් අඩවියට ගියොත් වෙබ් අඩවියේ දාලා data 100 පාරක් අප්ලෝඩ් වෙනවා. ඒ කියන්නේ මාසෙ අවසානයේ ලොකු බිලක් අපිට ගෙවන්න වෙනවා. ලොකු අන්තර්ජාල බිලක් ගෙවන්න වෙනවා. හරිද? ලොකු බිලක් කියන්නේ සමහරවිට ලක්ෂ ගණනක් වෙන්න පුළුවන් ඒක. ටිකක් ජනප්‍රිය වෙබ් අඩවියක් නම් දෛනිකව පරිශීලකයන් 100ක් 200ක් වෙන වෙබ් අඩවියක් ගත්තොත් එහෙම මාසයක් අවසානයේදී ලක්ෂ ගණනක් ගෙවන්න වෙනවා අන්තර්ජාල බිල විතරක්. ඉතින් ඒක කරන්න පුළුවන් වැඩක් නෙමෙයිනේ. ඒ නිසා ළමයි කරන්න පුළුවන් නමුත් ප්‍රායෝගික නැහැ. හරිද? අපි එහෙම සාමාන්‍ය පරිගණකයක් තනි වෙබ් අඩවියක් සඳහාම වෙබ් සර්වර් එකක් බවට පත් කර ගන්නවා නම් අපි කියනවා ඩෙඩිකේටඩ් හොස්ට් එකක් කියලා. ඩෙඩිකේටඩ් හොස්ට් එකක්. ඉතින් ලොකු වියදමක් දරන්න පුළුවන් ආයතන එහෙම හදාගෙන තියෙනවා. ටිකක් ඔය ව්‍යාපාරික ආයතන තියෙන්නේ සාමාන්‍ය මාසික ආදායම කෝටි ගණන් වෙන ආයතන ඒගොල්ලන්ගේ වෙළඳ ප්‍රචාරණ කටයුතු සඳහා හෝ සමහරවිට ඒ නිෂ්පාදන භාණ්ඩ අලෙවි කිරීම සඳහාම ඒගොල්ලොම එහෙම වියදම් කරලා වෙබ් සර්වර් එකක් හදලා ලක්ෂ ගානක අන්තර්ජාල බිලක් ගියත් කමක් නැහැ කියලා ඒගොල්ලෝ කරගෙන යනවා. මොකද ඒ හරහා ඒගොල්ලෝ ලාභය වැඩි කරගන්නවා.
එහෙම ඩෙඩිකේටඩ් හොස්ට් එකක් පවත්වාගෙන යන ආයතන තියෙනවා. හරිද? හැබැයි සාමාන්‍ය වෙබ් අඩවිය පරිශීලනය කරන්න එහෙම බෑ. දැන් ඇත්තටම ඔයාලා වෙබ් අඩවියක් හැදුවා කියලා හිතන්නකෝ. ඔයාලට ඒ වැඩේ කරගන්න බෑනේ එතකොට. ඔයාලට තියෙන විසඳුම තමයි ළමයි හවුලේ භාවිතා වන වෙබ් සත්කාරකයක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ අපි කියනවා shared host එකක් පාවිච්චි කරනවා. shared host එකක් ගන්න කොහොමද? එතනදී මොකද්ද වෙන්නේ? shared host එකක් කියන ළමයි ඔය අන්තර්ජාලයේ වේගය වැඩි ටිකක් අන්තර්ජාල වියදම අඩු රටවල් වල සර්වර් හදලා තියෙනවා. ඒ සර්වර් වල තියෙන ඉඩ හරිද? ඒ කියන්නේ hard disk එකේ ඉඩ ප්‍රමාණය හිතන්නකො එහෙම. hard disk එකේ ඉඩ ප්‍රමාණය ඉතා කුඩා කොටස් ගණනාවකට බෙදලා තියෙනවා. ඒ එක කුඩා කොටසක් අපිට කුලියට ගන්න පුළුවන්. කුලියට ගන්න අපි. ඒ කියන්නේ වාර්ෂික මුදලක් ගෙවනවා. සාමාන්‍ය රුපියල් 2000 සිට රුපියල් 10000 වගේ අතර පරාසවල තියෙනවා. මිල වෙනස් වෙනවා. රුපියල් 2-3000 දීලා අපිට මේ ඉඩ ප්‍රමාණයක් වෙන් කරගන්න පුළුවන් මේ වගේ පරිගණකයක. ඔය වගේ සේවාව සපයන වෙබ් අඩවියකට ගිහිල්ලා ක්‍රෙඩිට් කාඩ් හරහා මුදල් ගෙවපුවාම අපිට මේ shared host එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ කොහේ හරි ලෝකේ තියෙන සර්වර් එකක යම් ඉඩ ප්‍රමාණයක් අපිට දෙනවා. GB දෙකක්, ඒ කියන්නේ ගිගාබයිට් දෙකක්, GB එකක් වගේ ගන්නත් පුළුවන්. ඒ වගේ යම් ඉඩ ප්‍රමාණයක් දෙනවා. ඒ සඳහා වාර්ෂිකව අපි මේ වගේ මුදලක් ඒගොල්ලන්ට ගෙවනවා. අවුරුද්දකට ගෙවන්නේ. එතනින් එහාට ආයෙත් පාවිච්චි කරනවා නම් අපි ආයෙ අලුත් කරන්න ඕනේ, මුදල් ගෙවන්න ඕනේ. වාර්ෂිකව මුදල් ගෙවමින් පවත්වාගෙන යන්න පුළුවන්. පැහැදිලිද? ඒක වියදම් අඩු. වියදම් අඩු සාර්ථක ක්‍රමයේ shared host එකක් පාවිච්චි කරනවා. ඒ වගේ ආයතන තියෙනවා. අන්තර්ජාලයේ ටිකක් එහෙව්වොත් හොයා ගන්න පුළුවන්. අපිට කරදරයක් නෑ. එහෙම ආයතන හොයාගෙන යන්න අවශ්‍යතාවයක් නෑ. මේ වැඩේ කරගන්නේ වෙබ් අඩවියක් හරහාමයි. ඒ ආයතන වෙබ් අඩවිය හරහා ක්‍රෙඩිට් කාඩ් වලින් මුදල් ගෙවපුවාම අපිට මේ shared host එකේ ඉඩ ප්‍රමාණය අපිට දෙනවා. ඒක පාවිච්චි කරන්න අවශ්‍ය කරන username password අපිට ලැබෙනවා. username password එකක් හම්බ වෙනවා. ඒ username password එක අර උඩුගත කිරීමේ මෘදුකාංගයට ලබා දීලා අපිට පුළුවන් මේ ලැබිලා තියෙන අපේ ඉඩ ප්‍රමාණය පාවිච්චි කරන්න. හරි. නොමිලේ හොස්ටින් දෙන ආයතනක් තියෙනවා ළමයි. නොමිලේ දෙන ඒවාත් තියෙනවා. හැබැයි එතනදී යම් කිසි ගැටලුවක් වෙනවා. වෙබ් ඇඩ්‍රස් එකට ඒ ආයතනයේ නාමය ඇතුළත් වෙනවා. ඔය blogspot.com කියලා එකක් තියෙනවා. blogspot එතනදී අපේ වෙබ් ඇඩ්‍රස් එකට ඒ කියන්නේ ඩොමේන් එක අපිට ඕන විදිහට හදන්න බෑ. ඒගොල්ලෝ දෙන එක තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ආයතනයේ නාමයේ කොටසක් එකතු වෙනවා. නොමිලේ ගත්තාම. මුදල් දීලා ගත්තොත් ගැටලුවක් නැහැ. හරි ඩොමේන් එක ලබා ගැනීම ගැන තාම කතා කරේ නෑ. අයෙක් ගැන කියනවා මෙන්න මෙහෙම. දැන් අපි එහෙම shared host එකක් කුලියට අරන් වෙබ් අඩවිය එහෙම සර්වර් එකේ තැන්පත් කරාට පරිශීලකයන්ට පරිශීලනය කරන්න වෙබ් ඇඩ්‍රස් එකක් නැහැනේ. වෙබ් ඇඩ්‍රස් එකකුත් ඕනේ. ඒතර මේ වෙබ් ඇඩ්‍රස් එකක් හදාගන්න වසම් නාමයක් තමයි මිලදී ගන්න ඕනේ. ඩොමේන් එකක් මිලදී ගන්න ඕනේ. ළමයි ලෝකේටම ඩොමේන් විකුණන්නේ එකම ආයතනයක. අපිට ඒ ආයතනෙන් කෙලින්ම ඩොමේන් එක ගන්න පුළුවන්. ලෝකෙටම ඩොමේන් විකුණන්නේ එකම ආයතනෙ. ඒකට හේතුව ඇයි? ආයතන කීපයක් තිබ්බොත් එහෙම එකම ඩොමේන් එක විකුණනවනේ කීප දෙනෙක් විසින්ම. දැන් හිතන්නකෝ google.com කියන එක. google.com කියලා දැන් තියෙනවානේ. google.com කියලා වෙබ්සයිට් එකක් තියෙනවානේ. අපිට පුළුවන් ද දැන් google.com කියලා ආයෙත් පාවිච්චි කරන්න? බෑනේ. එකම නමින් වෙබ් ඇඩ්‍රස් දෙකක් තියෙන්න බෑ. ඒ නිසා එකම නමින් ඩොමේන් දෙකක් පුද්ගලයන්ට විකිණීම වළක්වන්න එකම ආයතනයකින් තමයි ඩොමේන් දෙන්නේ. ඒ ආයතනය තමයි ළමයි ICANN කියලා කියන්නේ. Internet Corporation for Assign Name and Numbers. හරිද? මේවා මේ ලාභ ලබන ව්‍යාපාරික ආයතන නෙමෙයි. අන්තර්ජාල සමාජය කියලා තියෙනවා මේ ආයතන කීපයක්. අන්තර්ජාල සමාජය කියලා ආයතන කීපයක් තියෙනවා. ඒ ආයතන කීපෙන් එකක් තමයි මේ ICANN කියන්නේ. ලාභ නොලබන ආයතන අන්තර්ජාලයට අදාළ නීති රීති හදන යම් පාලනයන් කරන දේවල් ආයතන කීපයක්ම තියෙනවා. ඒ ආයතන වලින් එකක් නේ. ඕකෙන් තමයි ඩොමේන් දෙන්නේ. අපිට ඒ ඩොමේන් එකක් ඒ ආයතනකින් කෙලින්ම ගන්න පුළුවන්. හැබැයි ඒ ආයතනෙන් අරන් නැවත යම් වෙනස්කම් සහිතව අපිට මිලදී ගන්න තියෙන තව ආයතන තියෙනවා. කෙලින්ම මේ ආයතනයට සම්බන්ධ වෙන්න ඕනේ නැහැ. මේ ආයතනෙන් අරන් නැවත විකුණන ආයතන තියෙනවා. godaddy.com, bluehost.com සහ nic.lk කියලා තියෙනවා. මෙහෙම ආයතන තියෙන්න හේතුව
අර වසම් නාමවල වසම් නාම කාණ්ඩ වෙනස් කර කර දෙනවනේ. දැන් ලංකාවට අදාළ .lk කියලා එකක් දෙනවා. ඒතර .lk කියන එක මේ ආයතනෙන් දෙන්නේ නැහැ කෙලින්ම. ඒගොල්ලෝගෙන් වසම් නාම දෙන සිස්ටම් එක යම් ආයතනකින් අරන් ඒගොල්ලෝ තමයි. ඒ ආයතනෙන් තමයි සබ් මේ කියන්නේ උප ආයතනකින් තමයි නැවත අපිට දෙන්නේ. එහෙම එකක් තමයි මේ .lk දෙන ආයතනය තමයි මෙන්න මේ nic.lk කියලා කියන්නේ. LK domain කියලා ඔය ආයතනයේ නාමය තියෙනවා. ආයතනයේ නම LK domain. LK domain කියලා Google එකේ search කරොත් මේ වෙබ්සයිට් එකට තමයි යන්නේ. nic.lk. හරිද? එතකොට ඒකෙන් අපිට ගන්න පුළුවන් කෙරොල්ලට .lk කියලා එන වසම් නාම ගන්න පුළුවන්. .com වගේ දේවල් මේ GoDaddy, Bluehost ඔය වගේ තව තියෙනවා. තව තියෙනවා මේ විතරක් නෙමෙයි. ඒ වගේ වසම් නාම ගන්න ඕනේ. දැන් අපේ නාමය වුණාට අපි කියන්නේ අපි ආයතනයක නම අපි හිතමු විද්‍යාලෝක ආයතනයට වෙබ් අඩවියක් හදන්න ඕනේ. ඒතකොට අපි ගන්නවා විද්‍යාලෝක.com. හරිද? විද්‍යාලෝක කියලා කියන්නේ අපේ නමක් කියලා හිතලා අපිට කැමති විදිහට මේ වසම් නාමය පාවිච්චි කරලා වෙබ් ඇඩ්‍රස් එක හදන්න බෑ ළමයි. මේක මිලදී ගන්න ඕනේ. විද්‍යාලෝක.com කියන එක අපි සල්ලි දීලා ගන්න ඕනේ. හරිද? විද්‍යාලෝක.com කියන එක සල්ලි දීලා ගන්න ඕනේ. ඒ සල්ලි දීලා ගන්න මේ වගේ ආයතනයකින්. හැබැයි මේට කලින් මෙහෙම එකක් වෙන කවුරු හරි අරන් තිබ්බොත් අපිට ආපහු ගන්න පුළුවන්ද? බෑ. එතකොට මේ නාමයට තව කෙරවලට මොකක් හරි දෙයක් එකතු කරලා වෙනසක් කරන්න වෙනවා. vidyalokamaho.com හරි එහෙම මොකක් හරි වෙනසක් කරලා අපි හදා ගන්න වෙනවා. එකම නාමයෙන් ලෝකෙටම ලංකාවට අදාළවත් නෙමෙයි. ලෝකේම මේ නමින් අය වෙන වෙබ් අඩවියක් තියෙන්න බෑ. පැහැදිලිද? හරි. මේ සඳහා මේකත් මිලදී ගන්න ඕන කියලා නේ. ඒතර මේ සඳහා යම් මුදලක් ගෙවන්න ඕන. හරිද? ඒකත් වාර්ෂික මුදලක් විදිහට තමයි අපි ගෙවන්නේ. වසම් නාමය පාවිච්චි කරන වාර්ෂික මුදලක්. එතනින් පස්සේ ආපහු ඉතින් දිගටම පාවිච්චි කරනවා වාර්ෂිකව මුදල් ගෙවන්න ඕනේ. එහෙනම් ඔන්න අපි host එකක් සහ domain එකක් සල්ලි දීලා ගන්න වෙනවා. ඔය දෙකම ඒගොල්ලන්ගේ වෙබ් අඩවිය හරහාම ක්‍රෙඩිට් කාඩ් වලින් සල්ලි ගෙවලා කරන්න පුළුවන්. ඒ ආයතන හොයාගෙන යමේ අවශ්‍යතාවයක් නැහැ. වෙබ්සයිට් එකට ගිහිලා ඒ සර්විස් ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. දැන් එහෙම වසම් නාමයක් ලබා ගත්තන් පස්සේ අර host එකට මේ වසම් නාමය ලින්ක් කරන්න ඕනේ. එතන ඒ සඳහා host එක තුල මේ තියෙන settings ටිකක් හදන්න. ඒ host එකේ settings හදලා වසම් නාමයකට link කරපුවාම වෙබ් අඩවිය ක්‍රියාත්මක වෙනවා. හරි වෙබ් අඩවිය ක්‍රියාත්මක වෙනවා. හරි. වසම් නාමයක් හදද්දී සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු කීපයක් ගැන මෙතන කියනවා. අපි ඒකත් ඉක්මනට බලලායිමු. වසම් නාමයේ මගින් වෙබ් අඩවිය අයත් ආයතන පිළිබඳව හෝ වෙබ් අඩවිය සකස් කිරීමේ අරමුණු පිළිබඳව හඳුන්වා දීම සුදුසුයි. එවිට පරිශීලකයන්ට සෙවුම් යන්ත්‍ර මගින් වෙබ් අඩවිය සොයා ගැනීමට පහසු වේ. හරිද? ඒ කියන්නේ මේ වෙබ් ඇඩ්‍රස් එක වසම් නාමය හදද්දී ආයතනයක නමක් හරි මොකක් හරි පුළුවන්. දැන් අපි හිතන්නකෝ ඔයාලම විද්‍යාලෝක සම්බන්ධ වෙබ්සයිට් එකක් තියෙනවාද? එහෙමනම් ඒකේ යන්න ඕන නම් වෙබ් ඇඩ්‍රස් එක දෙන්න ඕන. වෙබ් ඇඩ්‍රස් එක දන්නේ නැත්නම් අපි සර්ච් එන්ජින් එකේ ටයිප් කරන එකනේ කරන්නේ. සර්ච් එන්ජින් එකේ ටයිප් කරන්න වෙලා විද්‍යාලෝක මාහෝ කියලා වගේ ටයිප් කරන්න පුළුවන්. ඒතර විද්‍යාලෝක මාහෝ කියලා ටයිප් කරනවා නම් ඔයාලා වසම් නාමය කියන වෙබ් ඇඩ්‍රස් එකත් ඒ විදිහට වගේ තියෙන්න බෑ. විද්‍යාලෝක කියන නාමයෙන් තියෙනවා. වෙනස්ම නමක්. ඒකට සම්බන්ධ වෙනස් නැති වෙනත්ම නමක් පාවිච්චි කරලා තිබොත් සර්ච් රිසල්ට් එකට එන්නේ නැහැ. හරිද? ඒ නිසා වසම් නාමය ආයතනයේ නාමය හෝ ඒ වෙබ් අඩවිය හදලා තියෙන මොන වගේ කාරණයකටද කියන එකට අදාළව නාමය පාවිච්චි කරන්නලු. ඊළඟට අපි ඒ වසම් නාමයට අදාළ මේ අර වසම් නාම කාණ්ඩය තෝරාගද්දී සැලකිලිමත් වෙන්න ඕනේ. වසම් නාම කාණ්ඩ දෙකක් තියෙනවා ළමයි. කලින් පාඩමේ මේක ඉගෙන ගත්තා. අපිට පාවිච්චි කරන්න තියෙන ආයතනික ධූරාවලිය. ඒ කියන්නේ වෙබ් අඩවි වර්ගය හඳුනා ගැනීම සඳහා ආයතනික වසම් නාම කොටස් ටිකක් තියෙනවා. .com කියලා කියන්නේ ඔයාලා දන්නවා කොමර්ෂල් වාණිජමය ආයතන. .edu කියලා කියන්නේ අධ්‍යාපනික ආයතන. education කියන අදහසින් geo කියන්නේ රාජ්‍ය ආයතන. ඔහොම කියලා අපි කලින් පාඩමේ ඉගෙන ගත්තා. අපි ඒ වගේ එකක් කැමති නම් තෝරගන්න පුළුවන්. සහ ගැළපෙන එක වෙන්න ඕනේ. ගැළපෙන එකක් තෝරගන්න ඕනේ. එහෙම නැත්නම් අපි භූගෝලීය ධූරාවලිය යනවා. භූගෝලීය ධූරාවලිය කියන්නේ ලෝකයේ රටවල් වෙන වෙනම හඳුනා ගැනීම සඳහා රට හඳුනා ගන්න වෙනම වසම් නාම කාණ්ඩ තියෙනවා. එහෙනම් ඒ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන් අපිට. හැබැයි ඒකේ අපිට ඉතින් අනිත්‍යව පාවිච්චි කරන්න බෑ. අපි අනිවාර්යෙන් LK කියලා එකක් පාවිච්චි කරන්න ඕන. ඊළඟට වසම් නාමයේ හැකිතාක් දුරට කෙටි වෙන්න ඕනලු. ඒ කියන්නේ පරිශීලකයා වෙබ් ඇඩ්‍රස් එක දන්නවා නම් වෙබ් ඇඩ්‍රස් එක ටයිප් කරනවා නම් දිග වෙබ් ඇඩ්‍රස් දැම්මොත් එහෙම අපහසු වෙන්නේ.
ඒ නිසා කෙටියෙන් දාන්න ඕනේ. ඉක්මනින් ටයිප් කරගන්න පුළුවන් සහ මතකේ තියාගෙන ඉන්න පුළුවන් වෙන විදිහට කෙටි නමක් වෙන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නේ තමයි අපි වෙබ් ඇඩ්‍රස් එහෙම මේ කියවනකොට කියවීමේ පහසුව සඳහා සහ අදහස නිවැරදි වෙන විදිහට ඒව හදා ගන්න ඕනේ. ඒ නිසා ඔය ඉලක්කම් කෙටි ඉරි වගේ සංකේත පාවිච්චි කරන්නේ නැහැ. ඉංග්‍රීසි අකුරු වලින් කියවෙන වචන විතරයි පාවිච්චි කරන්නේ. ඊළඟට මේ වචන උච්චාරණය කරද්දී නිවැරදි අදහස එන විදිහට ගන්න ඕනේ. දැන් මේ මෙතන කියනවා my web2 කියලා එකක් හැදුවොත් my web2 කියලා වෙබ් ඇඩ්‍රස් එකක් හැදුවොත් 2 කියන එක අපිට විවිධ විදිහට කෙනෙක්ට අදහස් කරන්න පුළුවන්. දැන් මම 2 කියලා කියනවානේ. මම කියනවා 2. 2 කියලා කියපුවාම මේක මොකක්ද? TWOද දෙක කියන ඉලක්කමද? TOOද TOද TUද ඔහම වෙනස් වෙනවානේ. හරිද? ඔය විදිහට වෙනස් වෙනවා. ඒ නිසා මේ වගේ දේවල් යොදා ගන්න එපාලු වෙබ් ඇඩ්‍රස් වලට. අර උච්චාරණය කරලා කියද්දී අදහස එන විදිහට හදන්න. දැන් කෙනෙක් my web2 කියලා දෙකේ ඉලක්කම දාලා ටයිප් කරන්න පුළුවන්. තව කෙනෙක් tu කියලා දාලා ටයිප් කරන්න පුළුවන්. වැඩ කරයිද ඔය දෙකටම? නෑ වැඩ කරන්නේ නැහැ. මොකක් හරි අපි හදාගෙන තියෙන එක ක්‍රමයකට විතරයි වැඩ කරන්නේ. ඒ නිසා උච්චාරණය කරලා කියවද්දී නිවැරදිව අදහස් එන විදිහට වෙබ් ඇඩ්‍රස් හදාගන්න ඩොමේන් ගන්න කියලා කියනවා. හරි. දැන් ඊළාට අන්තර්ජාල සම්බන්ධතාවය ඊට කල උඩුගත කිරීමේ මෘදුකාංගයක් ඕනේ කියලා කියවනේ ඒක ඕනේ වෙන්නේ. ඒක ඕනේ වෙන්නේ ළමයි අපි දැන් වෙබ් අඩවිය හදන්නේ. වෙබ් අඩවිය හදන්නේ අපේ ගෙදර තියෙන පරිගණකයනේ. දැන් ඕක දාන්න ඕනේ කොහාටද? අන්තර්ජාලයට සම්බන්ධ වෙබ් සර්වර් එකට දාන්න ඕනේ. අපි අර මිලදී ගත්ත හොස්ට් එකට දාන්න ඕනේ. කොහොමද ඒකට දාන්න වෙන්නේ? ඒකට දාන්න පෙන් එක දාගෙන මේ හොස්ට් එක හොයාගෙන යන්න බෑ අපිට. සමහරවිට මේක තියෙන ලෝකේ වෙන කොහේ හරි රටක වෙන්න පුළුවන්. හරිද? අපි ආයතනය මිලදී ගත් ආයතනයේ නම දන්නවා, වෙබ් ඇඩ්‍රස් එක දන්නවා හැර ආයතනයක් තියෙන තැනක් සහ මේ සර්වර් එක තියෙන තැනක් ගැන අපිට හොයන්න බෑ. හරිද? එතකොට අපි කරන්නේ මේ උඩුගත කිරීමේ මෘදුකාංගයක්. ඒ කියන්නේ FTP තාක්ෂණය පාවිච්චි කරලා අපේ පරිගණකයේ තියෙන නිර්මාණය කරගත් වෙබ් අඩවිය මෙන්න මේ සර්වර් එකට අප්ලෝඩ් කරනවා. වෙබ් සර්වර් එකට අප්ලෝඩ් කරනවා. අපේ පරිගණකයේ තියෙන වෙබ් අඩවිය වෙබ් සර්වර් එකට අප්ලෝඩ් කරන්න ඕන. ඒ සඳහා FTP මෘදුකාංගයක් ඕනේ. ඒ කියන්නේ ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් software එකක් ඕනේ. ඒක තමයි මේ උඩුගත කිරීමේ මෘදුකාංගය කියලා අදහස් කරන්නේ. උඩුගත කිරීමේ මෘදුකාංග ගොඩක් තියෙනවා. ටිකක් ජනප්‍රිය එකක් විදියට මේ ෆයිල්සිල්ලා කියන මෘදුකාංගය පාවිච්චි කරනවා. ෆයිල්සිල්ලා. හරිද? මේ මෘදුකාංගය පාවිච්චි කරලා වෙබ් සර්වර් එකට වෙබ් අඩවිය දාන්න පුළුවන්. තව ස්මාර්ට් FTP කියලා එකකුත් තියෙනවා. ඊට අමතරව තව විවිධ මෘදුකාංග තියෙනවා අන්තර්ජාලයේ හොයාගන්න. හරි. දැන් අපිට එතකොට අන්තර්ජාල සම්බන්ධතාවයක් ඕනේ කොහොමද ඔක් කරන්නේ? ඒක කරන්න අන්තර්ජාල සම්බන්ධතාවයකුත් ඕනේ. අන්තර්ජාල සම්බන්ධතාවයක් ඕනේ වෙන්නේ අප්ලෝඩ් කරන්න ඒ සර්වර් එකක් මේ කියන්නේ හොස්ට් එකක් මිලදී ගන්න, ඩොමේන් එකක් මිලදී ගන්න. ඒකට ඉන්ටර්නෙට් සම්බන්ධතාවයක් ඕනේ. පරිශීලකයාට කොහොමද අන්තර්ජාල සම්බන්ධතාවය ඕනේ? අන්තර්ජාලයට වෙබ් අඩවිය එකතු කරන්නත් අන්තර්ජාල සම්බන්ධතාවයක් ඕනේ. ඒතර ISP කෙනකින් අන්තර්ජාල සේවා සපයන ආයතනයකින් අපි අන්තර්ජාල සේවාව ලබා ගන්න ඕනේ. ලංකාවේ නම් ISP ලා අන්තර්ජාල සේවා සපයන ආයතන තමයි ශ්‍රී ලංකා ටෙලිකොම්, ලංකාබෙල්, මොබිටෙල්, ඩයලොග් ඔය වගේ ආයතන. මේවා ගැන කලින් පාඩමේදී කතා කරා. හරි. පාඩමේ අවසාන අනුමාත්‍රකාක අපි වෙබ් අඩවියක් හදලා අන්තර්ජාලයට එකතු කරලා හැමදාම එකම විදිහට තියලා හරියන්නේ නැහැ ළමයි. එහෙම වුණොත් ජනප්‍රිය වෙබ් අඩවියක් බවට පත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පරිශීලකයෙක් ඔන්න අද යනවා, හෙට අනිද්දා දවස් දෙක තුනකින් යනවා. ඔය විදිහට ගියපුවාම හැමදාම තියෙන එකම තොරතුරු හැමදාම පෙන්නන එකම පෙනුම නම් දෙපාරක් තුන් පාරක් ගියපුවාම එයා දන්න හැමදාම තියෙන එකේ ඒවා අලුත් තොරතුරු වැටෙන්නේ නැහැ. එයාට අවශ්‍ය නැහැ. එයා දිගේ තියෙන දේවල් දන්න නිසා නැවත යන්න පෙළඹෙන්නේ නැහැ. ඒතකොට ජනප්‍රිය වෙබ් අඩවියක් වෙන්න නම් නිතර පරිශීලකයන් ඒකට පිවිසෙන්න ඕනේ.
ඒ හරහා එහෙම වුණොත් තමයි අපිට අර දැන් අමතර වාසියක් තියෙනවානේ මේ වෙබ් අඩවි හරහා ආදායම උපයන්න පුළුවන්. වෙබ් අඩවියකට පරිශීලක වැඩියෙන් පිවිසෙනවා නම් ඒගොල්ලන්ට බලන්න ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න පුළුවන්. ඒ ඇඩ්වර්ටයිස්මන්ට් බලන වාරයක් පාසා අපිට මුදලක් එන්න හදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. එතකොට මේ මුදල වැඩි වෙන්නේ වෙබ් අඩවියට පිවිසෙන පරිශීලකයන් ගාන වැඩි වුණොත්. එතකොට වෙබ් අඩවියට පිවිසෙන පරිශීලකයන් ගාන වැඩි කරගන්න අපි නිරන්තරයෙන් අපේ වෙබ් අඩවියට අලුත් තොරතුරු එකතු කරන්න ඕනේ. ඒ වගේම පෙනුම වෙනස් කරන්න ඕනේ. දෝෂ අවම වෙන්න ඕනේ. නික ආකර්ශනීය පෙනුමක් තියෙන්න ඕනේ. නේද? ඒ පෙනුම හැමදාම එකම විදිහට තිබිලා හරියන්නේ නැහැ. යම් යම් වෙනස්කම් සහිතව වෙනස් වෙන්න ඕනේ. වර්ණ භාවිතය වෙනස් වෙන්න ඕනේ. භාවිත කරන පින්තූර වෙනස් වෙන්න ඕනේ. අලංකාරවත් වෙන්න ඕනේ. ඒ විදිහට අපි කියන්නේ අප්ඩේට් වෙන්න ඕනේ. වෙබ් අඩවිය අප්ඩේට් කරන්න ඕනේ. යාවත් කාලින කරමින් නඩත්තු කරන්න වෙනවා. හරිද? නඩත්තු කරන්න වෙනවා. හරි. නඩත්තුවේදී අපිට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා මෙන්න මෙතන පොඩ්ඩක් කියවලා බලමු. මේක දීලා තියෙන විස්තරය. නිරන්තරව නඩත්තු කිරීම වෙබ් අඩවියක සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. මේ අංශ කීපයක් ඔස්සේ විස්තර කළ හැකිය. වෙබ් අඩවියේ ස්වභාවය මත දෛනිකව සතිපතා හෝ මාසිකව අන්තර්ගතයේ යාවත් කාලින කළ යුතුය. ඒ කියන්නේ වෙබ් අඩවිය තුල තියෙන දේවල් දෛනිකව පුළුවන් නම් හොඳයි. දෛනිකව බැයි නා අඩුම තරමේ සතිපතාවත් නැත්නම් අඩුම තරමේ මාසිකව සැරයක්වත් ඒකේ තියෙන තොරතුරු අලුත් කරන්න ඕනලු. මෙහිදී වෙබ් අඩවිය අඩංගු කරුණු පමණක් නොව කරුණු ඉදිරිපත් කරන ආකාරය, රූප, වර්ණ, හැඩය වෙනත් වස්තු වල වෙනස්කම් කළ යුතුය. වෙබ් අඩවියේ මුල් පිටුව තුල නව පුවත් දැක්වීම සඳහා වෙන් වූ තීරුවක් පවත්වා ගැනීමෙන් කාලීනව වෙනස්කම් ක්ෂණිකව ඇතුළත් කිරීමට පහසු වේ. දැන් අපි අලුත් විස්තර දාදී අලුතෙන් දැන් මේ මොනවද කියලා මුල් පිටුවේ පෙන්වන්න අර නිවුස් වගේ දාන්න තියෙනවා නම් මේ අලුත් තොරතුරක් මෙන්න මෙහෙම දෙයක් ඇඩ් කරා කියලා වෙබ් පිටුවට ඒක පරිශීලකයාට වෙබ් අඩවියට පිවිසුන ගමන්ම බලා ගන්න පුළුවන්. ඊළඟට වෛරස් වැනි අහිතකර කේත අනවසර ඇතුළු වීම වාදිය නිසා වෙබ් අඩවියේ දෝෂ ඇති විය හැකියි. එබැවින් නිරන්තරව අවධානයෙන් සිටීම, වරින් වර උපස්ථ කිරීම සහ සුදුසු ආරක්ෂක ක්‍රම යෙදීම කළ යුතුයි. ඒ සඳහාත් අපි අප්ඩේට් කරන්න ඕනේ. ඒ කියන්නේ වෛරස් ඇතුළු වෙන්න පුළුවන්. ඊළඟට හැක් කරනවා කියලා කියන්නේ අනවසර ප්‍රවේශයන් වෙන්න පුළුවන්. හෝ ඒ ක්‍රම හරිය නැත්නම් වෙනත් තව හේතු තියෙනවා. ඒ හරහා දෝෂ ඇති වෙලා තියෙන්න පුළුවන්. ඒ දෝෂ නිවැරදි කරන්න ඕනේ. ඒ වගේම ආරක්ෂාව ගැන බලන්නත් ඕනේ. යම් හේකින් වෙබ් අඩවිය විනාශ වෙලා යන්න පුළුවන්, වැඩ කරන්නේ නැති තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් නැවත ලබා ගැනීම ආරමුණේ උපස්ථ පිටපත් බෑකප් අරන් තියා ගන්න ඕනේ. හරිද? ඒතර ඒ සඳහාත් නඩත්තු කටයුතු කරන්න ඕනේ. ඊළඟට වෙබ් අඩවියේ නිර්මාණයට යොදාගත් මෘදුකාංග වල නව අනුවාද නිකුත් වී තිබේ නම් ඒ අනුව වෙබ් අඩවිය යාවත් කාලින කළ යුතුය. ඒ වෙබ් අඩවිය ආරක්ෂාවට වැදගත් වේ. නව අනුවාද කියන්නේ අලුත් version එක. අප්ඩේට් වෙනවා කියලා කියන්නේ software. දැන් අපි Joomla වලින් හදලා තියෙන්නේ. Joomla එකේ අලුත් අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා නම් ඒ අලුත් අප්ඩේට් එකට ගැලපෙන විදිහට අපේ වෙබ් අඩවිය යම් වෙනස්කම් කරන්න වෙයි සමහර විට. හරිද? එහෙම අප්ඩේට් එවන්නේ අර මං කිව්වේ Joomla හැක් වෙන්න පටන් ගත්තා කියලා නිසා දැන් ජනප්‍රියතාව අඩු වෙලා තියෙනවා කියලා. ඒතර දැන් ඒ වගේ ඒගොල්ලන්ගේ තියෙන දෝෂ හදලා ඒගොල්ලෝ අප්ඩේට් එකක් කරනවා. ඒතර ඒ අප්ඩේට් එකට අනුව අපි හදලා තියෙන Joomla වලින් නම් අපේ වෙබ් අඩවියේ යම් වෙනස්කම් කරන්න වෙනවා. ඒ සඳහා අපේ වෙබ් අඩවිය යාවත් කාලින කරන්න. ඔන්න ඔය අවශ්‍යතාවය මත අප්ඩේට් කරලා සාර්ථක වෙබ් අඩවියක් අපිට පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒක ජනප්‍රිය වෙබ් අඩවියක් බවට පත් කරන්න පුළුවන්. හරි ළමයි. ඊළඟට පාඩම අවසන්. මෙන්න මේ රූපෙත් පොඩ්ඩක් බලලා මෙමු. වෙබ් අඩවි නිර්මාණය කිරීම සහ සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය පහත ආකාරයට සාරාංශගත කර දැක්විය හැකිය. දැන් අපි ඔය ඉගෙන ගත්ත දේ වෙබ් අඩවියක් හදලා අන්තර්ජාලයට එකතු කරලා ඒක පාවිච්චි කරනවා කියන එක මේ වගේ සටහනකින් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක ඒගොල්ලෝ කියන්නේ වෙබ් අඩවි නිර්මාණ සහ සංවර්ධන පියවර කියලා. එක සංකල්පය. සංකල්පය කියන්නේ ඔන්න වෙබ් අඩවියක් හදන්න අපිට අදහසක් එනවා. ඒකට අපි යම් මාතෘකාවක් තෝරගන්න ඕනේ. ඊළඟට නිර්මාණය සහ සංවර්ධනය කරනවා. ඒ අනුව අපි වෙබ් අඩවියක් නිර්මාණය කිරීම කරනවා. ඊට පස්සේ ඒකට වසම් නාමයක් ලබා ගන්න ඕනේ. ඊළඟ සත්කාරකයක් ලබාගෙන සත්කාර කරන්න ඕනේ. සත්කාරකයක් ලබා ගැනීම, සත්කාර කිරීම කියලා නෙමෙයි හරිනම් මෙතෙන් දෙන්න ඕන. සත්කාරකයක් ලබා ගැනීම සහ ඊට පස්සේ උඩුගත කිරීම කරනවා. හරිද? උඩුගත කිරීම කරලා අන්තර්ජාලයට එකතු කරන්න පුළුවන්. සංකල්පය, නිර්මාණය සහ සංවර්ධනය, වසම් නාමය, සත්කාර කිරීම, උඩුගත කිරීම.
උඩුගත කරන් පස්සේ අපි ඒක නිවැරදිව ක්‍රියාත්මක වෙනවද කියලා පරීක්ෂා කරනවා. ඊට පස්සේ යාවත් කාලින කරමින් නඩත්තු කරනවා. ඊළඟට අය අලුත් සංකල්පයක් එනවා. ඒ අනුව අලුතෙන් වෙබ් අඩවිය නිර්මාණය කරනවා, අසම්නාමයක් ගන්නවා. ඔය විදිහට වෙන්න පුළුවන්. මේකත් අර SDLC වගේ චක්‍රයක් විදිහට වැඩ කරනවා කියලායි කියන්නේ. චක්‍රයක් විදිහට වැඩ කරනවා. අපිට දිගින් දිගට මේ ක්‍රියාවලිය කරගෙන යන්න පුළුවන්. මේකේ මේ සටහනේ ලොකු දෙයක් නැහැ සහ මේක ඇත්තටම අපිට මේ මගෙන් ලොකු අදහසක් ගන්න බෑ වෙබ් අඩවි නිර්මාණය කරන. නමුත් මේ සටහන පොතේ දාලා තිබ්බ නිසා ඒගොල්ලෝ මෙහෙම සටහනක් හදලා දාලා තිබ්බ නිසා මේ 2020 හෝ 19 සාමාන්‍ය පෙළ විභාගෙට මේ අහලා තිබ්බා මේ සටහන. නිසා අය අහන්නේ නැති වෙයි. කෝකටත් මේ සටහනේ පියවර ටිකක් බලා ගන්න. හරි ඔතනින් පාඩම අවසන්. ඒ කියන්නේ පස්වෙනි පාඩම අවසන් ළමයි. හරිද? හරි. දැන් ටියුට් එක සම්පූර්ණ කරන්නත් තියෙනවා. ඊළඟට මේ පාඩමේ පාස් පේපර්ස් ටික කරන්න ඕන. ඒ ඔයාලා ඒක කරාද දන්නේ නැහැ. මං ගිය සතියේ 2020 කරා. ඉතුරුව කරාද දන්න. හරි අද පැය එකමාරක් වගේ ඉවර වෙලා තියෙනවා. මේ විදිහින් තව විනාඩි 40ක් තියෙන්නේ. මං අය දැන් ඇති අද ටිකක් කලින් නවත්තනවා. තව විනාඩි 40ක් තියෙනවා. ඒ 40 කරන්නේ නැහැ අද. ඔයාලා 2015 සිට 20 දක්වා ප්‍රශ්න කරන්න ලබන සතියේ සාකච්ඡා කරමු. හරිද? හරි එහෙනම් විනාඩි 40 වෙලා කට් වෙන්න ඉන්නේ. ආයි පාරක් කනෙක්ට් වෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මම නවත්තනවා පන්තිය. ලබන සතියේ මේ වෙලාවට සම්බන්ධ වෙන්න ප්‍රශ්න ටික ලියන්න. ලබන සතියේ සාකච්ඡා කරමු. හරි එහෙනම් සියලු දෙනාට සුබ සතියක්. ලබන සතියේ මේ වෙලාවට පන්තිය තියන්න. හරි ආයිබෝවන්. ආයිබෝවන්. ආයිබෝවන්.